එහෙනම් සියලු දිනාටම සුබ දවසක්. ප්‍රථමයෙන්ම මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සම්බන්ධ වීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔයාලා දන්නවා මේ පාඨමාලාව ක්‍රීඩා හා කර්ම කටයුතු අමාත්‍යාංශයේ ජාතික කර්ම සේවා සභාව හරහා ස්කෝල්ති පුහුණු පාඨමාලාව එක්ක සම්බන්ධ වෙලා තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මේ පාඨමාලාව ගැන මම කතා කරවුවොත් එහෙම මේක පාඨමාලාව අවුරුද්දක් වෙනවා. මේකේ සම්පූර්ණම කාලය අවුරුද්දක කාලයක් යනවා. එතකොට මේ අවුරුද්දක කාලය ඇතුළත තමයි වාට මේ පාඨමාලාව හදාරන්න තියෙන්නේ. එතකොට මේකේ සියලුම කටයුතු අපි ඔන්ලයින් මගින් තමයි සිද්ධ කරන්නේ. එතකොට මේ පාඨමාලාව සම්බන්ධයෙන් අපිට මූලිකව ගැටලුවක් ඇති වුණා නේද? අපි මේ ගැටලුවත් निराकරණය කරලා ඉවර වෙලාම අපේ වැඩේ පටන් ගන්න හොඳයි කියලා මට හිතෙනවා. ඒ අතර අද දවසේ පටන් ගන්නකොට චූටි ප්‍රශ්නයක් ඇති වුණා. වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ජාතික කර්ම සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂකතුමා. එතුමා මම හිතන්නේ මේ පාඨමාලාව ආරම්භ කරන අද දවසේ ඔයාලට කතා කළ යුතුමයි. මොකද ජාතික කර්ම සේවා සභාවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධානියා. ඉතින් ඇතිවෙච්ච ගැටලුකාරී අවස්ථාවේදී සිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් මම හිතන්නේ 300ක් සම්බන්ධ කරගෙන ඒ දැනුවත් කිරීම ටික කරා. ඉතින් අද දවසෙත් එතුමා ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් මම එතුමාට ආරාධනා කරනවා මුලින්ම ඔයාලට වචන ස්වල්පයක් ප්‍රකාශ කරලා මේ සම්බන්ධයෙන් යම් අදහසක් දක්වන්න කියලා. ඊට පස්සේ මම මගේ කටයුත්ත පටන් ගන්නවා. සහකාර අධ්‍යක්ෂකතුමා ඉන්නව නේද? ඔව් සමහර ඇදලා ඉන්නවා. සහකාර අධ්‍යක්ෂකතුමා එහෙනම් ඔබතුමාට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මෙම ළමයි දැනුවත් කිරීම සඳහා. බොහොම ස්තුතියි. සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. සුබ උදෑසනක් වේවා අපේ HRM පාඨමාලාවේ ප්‍රධාන දේශකතුමන් විදිහට අපිත් එක්ක එකතු වෙන සිසිර සල්ලපුආරච්චි මැතිතුමන්ට. ඒ වගේ මේ අවස්ථාවේදී අපේ දෙවෙනි කණ්ඩායම විදිහට එකතු වෙන ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම සුබ පතනවා. අදින් ආරම්භ වෙන ඔයගොල්ලෝගේ පාඨමාලාව ඉතාම සාර්ථකව වසරක් අවසන් වෙනතුරු ඔයගොල්ලොන්ට කරගෙන යන්න හැකියාව ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්නට කියලා. මොකද අපි පළවෙනි කණ්ඩායම මීට මාසෙකට විතර ප්‍රථමයෙන් අපි ඔවුන්ගේ පාඨමාලාව අවසන් කරා. මේ වෙද්දිත් මට කීප දෙනෙක්ම දරුවෝ කතා කරා ওই පාඨමාලාවෙන් ඔවුන්ට ලැබුණු බෙනිෆිට් පිළිබඳව. විශේෂයෙන්ම මේ වෙනකොටත් ඔවුන් විශාල ප්‍රමාණයක් පුද්ගලික අංශයේ ව්‍යායාම රැකියාවල නිරත වෙන බවත් ඔවුන් බොහොම කෘතගුණ පූර්වකව සිහිපත් කරා. ඒ නිසා විශේෂයෙන්ම යාරිමුත්‍රාභාට නුවර දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂකවරයා විදිහට නිස්කෝ තරුණ සම්පකාරයේ සභාපතිවරයා විදිහට විශේෂයෙන්ම අද මේ අවස්ථාවට මම අපේ සාමාන්‍ය අධිකාරීතුමත් සම්බන්ධ කරගන්න උත්සාහයක් ගත්තා. නමුත් එතුමන්ගේ තිබෙන අපේ තාක්ෂණික දෝෂයක් නිසා එතුමන් සම්බන්ධ කරගන්න බැරි වුණා. ඒ කොහොම වුණත් අපි මේ වෙනකොට නිස්කෝ තරුණ සම්පකාරයේ මගින් විශේෂයෙන්ම මේ පාඨමාලාව ආරම්භ කරන්න හේතුව වුණේ අපි දන්නවා කෑගල්ල නිස්කෝ තරුණ සම්පකාරයේ, මහනුවර නිස්කෝ තරුණ සම්පකාරයේ, මාතලේ නිස්කෝ තරුණ සම්පකාරයේ ඇතුළු ලංකාවේ විශාල සම්පකාර ප්‍රමාණයක් නිස්කෝ සම්පකාර ප්‍රමාණයක් තමන්ගේ තියෙන ආයතනයට පැවරලා තියෙන කටයුතු අනුව තරුණයන්ගේ යම් යම් අවස්ථාවන් සඳහා අවස්ථා නිර්මාණය කරලා දෙනවා. ඉතින් මේකත් අපි දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නිර්මාණය කරගත් එකක්. විශේෂයෙන්ම කොවිඩ් වසංගත සමයේදී කිසිම දරුවෙකුට නියමාකාරයෙන් තමන්ගේ අධ්‍යයන කටයුතු කරගන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අපි සියලුම දෙනාම මේ ඔන්ලයින් සිස්ටම් එකට හුරු වුණේ. ඒ ඔන්ලයින් සිස්ටම් එකට හුරු වෙනවත් එක්කම අපි අලුතින් හිතන ආයතනයක් විදිහට අපිට අවශ්‍යතාවය හා අපිට උවමනාව තිබුණා. අපිත් මේ ඔන්ලයින් සිස්ටම් එකට ගිහිල්ලා මේ අපි ආරම්භ කරගෙන පවත්වාගෙන ආපු ඒ කාර්යයන් නැවත ආරම්භ කළ යුතුයි කිය. ඒ අනුව තමයි අපි HRM පාඨමාලාව පළවෙනි අදියර දරුවෝ 118 දෙනෙක් මගේ මතකයේ නිවැරදි නම් අපිත් එක්ක සම්බන්ධ වුණේ. දැන් මේ දෙවෙනි කණ්ඩායම තමයි පතගෙන මේ අද ඔබගේ පන්ති ආරම්භ කරන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා අපි අලුත් දේවල් ආරම්භ කරනකොට බොහෝ විට ලංකාවේ තරුණයන් එකතු වෙන ආයතනයක් තමයි ජාතික තරුණ සේවා සභාව. මේක ගොඩක් ආයතන වලට දැන් රිදිලා තියෙන්නේ. මොකද සමහර ආයතන බිලියන ගණන් වියදම් කරනවා. හැබැයි ඒ ආයතන වලට බැරි වෙලා තියෙනවා අද තරුණ තරුණියන් අඩු ගානේ 100ක් හමාරක්වත් එකතු කරගෙන කිසිම දෙයක් කරගන්න. මම උදාහරණයක් දෙන්නත් එහෙම නුවරඑළියේ තියෙන විශේෂම දේ පුහුණු ආයතන සියලුම ආයතන ප්‍රධානීන් මේ වෙනකොට මම හම්බෙලා තියෙනවා. මම හම්බෙලා මගේ ළඟට ඇවිල්ලා ආයතන කරනවා මේ අපේ පාඨමාලාවේ අපේ අහවලට එක් එක අහවල්
ආයතනයේ අහවල් පාඨමාලාවට දරුවෝ නැහැ. පුළුවන් නම් ඕගොල්ලෝ මේ දරුවෝ අපිට සම්බන්ධ කරලා දෙන්න. ඒ වගේ අපි ළඟට තමයි ළමයි එකතු වෙන්නේ. ඒතර අපි ළඟ තමයි අවස්ථාවක් තියෙන්න ඕනේ. ඒකට අපි ඒ සඳහා අපි සූදානම් නැත්නම් අපි ඒ සඳහා පියවරක් කරන්නේ නැත්නම් තරුණයෝ අපෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අද අපි ළඟ තමයි තරුණ වෙන්නේ. අපි මේ තරුණයන් වෙනුවෙන් යම් යම් අවස්ථා නිර්මාණශීලී අවස්ථා නිර්මාණය කරනකොට සමහර ආයතනවල නිලධාරීන් මේකට කුහකත්වයේ පාන. ඒ කුහකත්වයේ පෑමේ තීරණයක් විදිහට තමයි අපි නොවැම්බර් මාසේ දාපු ඔයගොල්ලෝ බඳවා ගැනීම මේ පෝස්ටුවට විරුද්ධව නිලධාරී වාදයක් ක්‍රියාත්මක කළා. ඒක කඩකප්පල් කරන්න උත්සාහ ගත්තේ නමුත් මේකට අපි ඒක සමනය කරගෙන තිබුණා. විශේෂයෙන්ම රිකෙල්ගස්කර කුණු මධ්‍යස්ථානයේ මගේ යටතේ පැවැත්වෙන්නේ. ඉතින් අපි ඒ සියලුම අවසරයන් අරගෙනයි මේ පාඨමාලාව ආරම්භ කරන්නේ. නැත්නම් හිතුමතේට මේ කිසිම දෙයක් කරන්න හැකියාවක් නැහැ. මොකද රජයෙන් අපට නිකුත් කරන සහතික පත්‍රයක් තමයි රජයේ ආයතනයෙන් නිකුත් කරන සහතික පත්‍රයක් තමයි ඔබට පිරිනැමෙන්නේ. ඒ නිසා මම දන්නවා විශේෂයෙන්ම අද අපි තෝරාගෙන තියෙන්නේ ලංකාවේ ඉන්න තාම විශිෂ්ට ගණයේ දක්ෂ ගුරුවරයෙක්. මට මතකයි අපි ඉස්සර O level වලට එහෙම පන්ති යනකොට සිසිසර අපි යනවා අපි කරපු එක එක විෂයන් වලට සම්බන්ධව කියනවා අහවල් ගුරුවරයා හොඳයි අහවල් ගුරුවරයා හොඳයි කියලා. ඒකට අපි මටත් තිබ්බ හැම පුරුද්දක් මම මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි කෙනෙක් ඉඳලා විශේෂයෙන්ම ඔය මහනුවර දිස්ත්‍රික්කයේ ඒ දවස්වල ඔය සුධර්ම ජේම්ස් එක ඒ වගේ ආයතන ඉතින් අපි ගිහිල්ලා බලනවා මේ විෂය උගන්වන්න හොඳම සුදුසුම පුද්ගලයා කවුද කියලා. එක ගුරුවරයෙක් ළඟ ඉගෙන ගන්න ගමන් තවත් ගුරු කීප දෙනෙක් ළඟට ගිහිල්ලා හොරෙන් පන්ති පිටිපස්සෙන් ඉඳගෙන ඉඳලා අහුම්කම් දෙනවා මේ හොඳම ගුරුවරයා කවුද කියලා. ඉතින් ඒ හොඳම ගුරුවරයා අන්තිමට අපි මුලින් ගිය ගුරුවරයා විදියට අපිට අන්තිමට ඒත්තු ගන්නවා. ඒ නිසා විශේෂයෙන්ම අපිත් ඔබට මේ සඳහා හොඳම ගුරුවරයෙක් තමයි සූදානම් කරලා තිබෙන්නේ. එහෙනම් ඔබට හැකියාව තියෙනවා නම් ඔබට අවස්ථාව තියෙනවා නම් ලංකාවේ මේ විෂය උගන්වන ඕනෑම ගුරුවරයෙක්ගේ මේ අධ්‍යයන කටයුතු නිරීක්ෂණය කරන්න හැකියාව තිබෙනවා. එතකොට ඔබට තේරෙයි අපි තෝරාගෙන ඉන්නේ හොඳම ගුරුවරයෙක් කියලා. ඒ නිසා අපිට ගුරුවරයා පිළිබඳව පාඨමාලා පිළිබඳව විෂය නිර්දේශය පිළිබඳව සහතිකය පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. ඒ හින්දා මම හිතන්නේ අද ඔබගේ පන්ති ආරම්භ කරන දවසේ දළදා හඳුරගේ පිහිටෙන් සියලු දෙනාටම උසස් සාමාර්ථ ලබන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සිසිර සර් මම දන්නවා එතුමාගෙන් බොහොම අමාරුවෙන් තමයි අපි මේ පාඨමාලාව සඳහා කාලය වෙන් කරගත්තේ. එතුමත් එක්ක අපි කතා කරේ. එතුමත් එක්ක විශාල තව මේ ඔබ වගේ දරුවෝ විශාල ප්‍රමාණයකට මේ පාඨමාලාව උගන්වන ගුරුවරයෙක් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල දරුවෝ. ඒ නිසා එතුමාව සම්බන්ධ කරගත්තෙත් අපි බොහොම අපහසුයෙන්. ඒක වුණත් එතුමා අපිට දෙන සම්බන්ධතාවය නිසා විශේෂයෙන්ම තරුණ සේවා සභාවත් එක්ක තියෙන සම්බන්ධය නිසා වගේම නුවරලිය කියන්නේ අධ්‍යාපනය අතින් බොහොම පල්ලෙහා මට්ටමක තියෙන්නේ දරුවන් දැවැන්ත අධ්‍යාපන පිපාසයකින් පෙළෙනවා. ඔවුන් විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පිටත දිස්ත්‍රික් වලට තමයි අඩු ගානේ O level ඉඳලා ටියුෂන් පන්තිකට හරියන්නේ. ඒ නිසා අපි නුවරඑළිය දිස්ත්‍රික්කේ පදනම් කරගත්ත තරුණ සේවා සභාවේ අධ්‍යාපන කේන්ද්‍රයක් ආරම්භ කිරීමේ පළමු පියවර දැන් තබලා තිබෙනවා. එහිදී අපි විශේෂයෙන්ම මේ පාඨමාලාවට අමතරව සාමාන්‍ය පෙළ දරුවන්ගේ විෂයන්, ඒ වගේම දරුවන්ගේ විෂයන්, ඒ වගේම පරිගණක පාඨමාලාව, ඒ වගේම භාෂා පාඨමාලා විශේෂයෙන්ම නුවරඑළිය අපි දන්නවා සංචාරක කලාපයක්. හැබැයි අද නුවරඑළිය මම මේ ඔබට මේ මෙතනින් එහාට ගියේ කාරණයක් පැහැදිලි කරන්න අපේ ඉස්කෝලේ මේ අපි කරන ව්‍යාපෘති පිළිබඳව විශේෂයෙන්ම නුවරඑළිය කියන්නේ සංචාරක පුරවරයක්. හැබැයි අපි දන්නවා නුවරඑළියට එන විදේශිකයන්ට අද ගයිඩ්ලත් එන්නේ වෙන වෙන දිස්ත්‍රික්කවල. විශේෂයෙන්ම කොළඹ හා ওই මීගම ආශ්‍රිත දිස්ත්‍රික්කවල. ඉතින් අපි ලොකු උත්සාහයක් ගන්නවා විශේෂයෙන්ම නුවරඑළියේ මේ ටුවරිසම් සම්බන්ධවත් අපි පාඨමාලා ආරම්භ කරන්න විදේශීය භාෂා පිළිබඳව. ඒ හින්දා අපි දැවැන්ත ව්‍යාපෘතියක රට ගහලා තියෙන ඉස්කෝ සම්පකාරය හරහා එකක් තරුණයන්ට ආදායම් වෙනවා. ඒ වගේම තරුණයන්ගේ රැකියා අවස්ථාව අපි සපුරනවා. ඒ වගේම මේ නුවරඑළියේ තියෙන අවස්ථාවන් මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන්ටම ප්‍රයෝජනට ගන්න අවස්ථාව සලසන වැඩ පිළිවෙලක් යනවා. මොකද නුවරඑළිය දිස්ත්‍රික්කය කියන්නේ අද විශ්වවිද්‍යාලයට යන්න බැලුවත් අඩුවෙන්ම ලකුණු බලන දිස්ත්‍රික්කය. ඒ හින්දා ඒ දුෂ්කරතාවය ඔබට තේරෙනවා ඇති. ඒ නිසා අපි මෙන්න මේ දුෂ්කරතාවයට පිළියම් යොදන්නත් අපි විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේනකොට අපි වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒ හින්දා මම අද මේ පාඨමාලාවෙන් ඔබට යමක් ඔබට පැහැදිලි කරේ අපි කරන කාර්යයන් පිළිබඳව. ඒ හින්දා විශේෂයෙන්ම අද මම සුබ පතනවා ඔබ සියලුම දෙනාට මේ පාඨමාලාව සාර්ථකව නිමා කරගන්න හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා. පාඨමාලාව පිළිබඳවත්, ගුරුවරයා පිළිබඳවත්, සහතිකය පිළිබඳවත් කිසිම ගැටලුවක් නැහැ. නමුත් අපි තවත් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ආර්ථික අපහසුකම් තියෙන දරුවන් වෙනුවෙන් යම්කිසි සාධාරණයක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මම මේක සිසිසර් කීයත් සාකච්ඡා කරා. එතුමා කිව්ව මේක ප්‍රකාශ කරන්නත් එපා කියලා. මොකද අපි දන්නවා අපේ නිස්කෝ තරුණ සම්පකාරයෙන් අපිට පුළුවන් ඔබ යම්කිසි ඔබ දන්න හඳුනන කෙනෙක් මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න ආර්ථික අපහසුතාවයක් තියෙනවා නම් අපිට පුළුවන් සම්පකාරය හරහා ඒ ණය
ඒ පාඨමාලා ගාස්තු මේ පාඨමාලාවට බැඳලා මාසිකව ඔබට සුළු මුදලක් එන විදිහට ඒ ඔබ ගෙවන මුදල 12න් බෙදලා ඒ එන මුදලක් විදිහට අපිට මාසිකව අය කර ගැනීමේ හැකියාවකට මේ වෙනකොට සාකච්ඡා කරමින් හොයා බලමින් ඉන්නවා. මොකද අපි මේ රටේ දරුවන්ට උදව් කරන ආයතනය හා මේ රටේ දරුවන්ගේ වගකීම් බාර ගන්න තියෙන ආයතනය නිසා. ඒ නිසා මේ පිළිබඳව ඔබට සටහනක් ලැබෙමින් අද ආරම්භ කරන පාඨමාලාව ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන්ම සිසිර සල්ලාපරාච්චි අපේ හිතවත් ආචාර්යතුමාන්ට මේ මොහොතේදී ස්තුතිය පුද කරමින් මේ පාඨමාලාව යට විශාල කතන්දරයක් කරනවා. විශාල නිලධාරීන් සංඛ්‍යාවක් අපි මේ සඳහා යොදවලා තියෙනවා. ඔබ සියලු දෙනා වෙනුවෙන්ම ගිණුමක් ආරම්භ වෙනවා. ඔබ සියලු දෙනා වෙනුවෙන්ම ගුණයක් ආරම්භ වෙනවා. මොකද ඔබ සහතිකයක් අරන් ගියාට පස්සේ සමහර ආයතන වලින් අපිට කතා කරලා අහනවා ඔබගේ ආයතනයේ මෙන්න මේ සිසුවාට මේ අංකයේ යටතේ සහතිකයක් නිකුත් කර තිබේද කියලා. එතකොට අපි අනිවාර්යයෙන් මේ ආයතනයට ඊමේල් එකක් හරි ලිපියක් හරි අපි යොමු කරන්න ඕන. ඔව් මේ අහවල් අවුරුද්දේ අහවල් අංකයේ යටතේ අහවල් හැඳුනුම්පත් අංකයේ යටතේ ඔහු මේ විභාගෙ ලියලා අපේ ආයතනයේ මේ සහතිකය ලබාගෙන තියෙනවා කියලා. ඒ නිසා මේක දිග ලොකු කතන්දරයක්. මේ කතන්දරේ ඇත්තටම අපි ඒකට විශාල කාර්යමණ්ඩලයක් යොදවලා මේ කටයුතු සාර්ථකව කරගෙන යනවා. ඒ නිසා මේ පිළිබඳවත් ඔබ දැනුවත් කරමින් ඔබ සියලු දෙනාටම සුබ දවසක් සුබ පාඨමාලා කාලයක් ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. එහෙනම් සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයකට සුබ ප්‍රාර්ථනා එක් කරමින් බොහොම ස්තුතියි. හොඳයි බොහොමත්ම ස්තුතියි සහකාර අධ්‍යක්ෂකතුමාට. හරි. HRM ගැන. හරි. එහෙනම් ඔන්න මම HRM සහ මේ පාඨමාලාවේ ඉදිරි කටයුතු ගැන මම දැන් කතා කරනවා. ඇතිවෙච්ච ප්‍රශ්න ටික මම කතා කරා. තවදුරටත් මොනවා හරි ඔයාලට ගැටලුවක් තිබුණොත් ඒක විමසන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. එතකොට මේක අවුරුද්දක් පුරාවට අපි පවත්වගෙන යනවා. මේ අවුරුද්ද ඇතුලේ මතක තියාගන්න මාස 4ක් සම්පූර්ණ වෙනකොට ඔයාලට තියෙනවා මිඩ් එක්සෑම් එකක්. හරිද? මේ මිඩ් එක්සෑම් එක පහුගිය කාලේ පුරාවට ඔන්ලයින් මගින් පවත්වපු පාඨමාලාවල ආපු ප්‍රශ්න පත්‍රය තමයි ප්‍රශ්න 70ක් ආවා මේකේ. කෙටි ප්‍රශ්න 70ක්. මේකේ අවම ලකුණු 40ක් තමයි ගන්න තිබුණේ. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්න 40ට ලකුණු 1 ගානේ 40ක් හම්බුණා. දෙවෙනි ප්‍රශ්න 30ට ලකුණු 2 ගානේ 60ක් හම්බුණා. මුළු ලකුණු 100ක් හම්බුණා. මේ එක්සෑම් එක ඉවර වෙච්ච ගමන් මේකට අදාළ ප්‍රතිඵල ලේඛනයක් ඔයාලට හම්බ වෙනවා. ඒ ප්‍රතිඵල ලේඛනය ඔයාලට ඕන නම් ඕන අවස්ථාවකදී ගිහිල්ලා ඉන්ටර්විව් එකට වගේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඔයා ගත්ත ලකුණු ප්‍රමාණය මේ සියල්ලත් එක්ක ඇතුළත් කරලා ඒ ලියුම ඔයාලට හම්බ වෙනවා. හරිද? මේ මාස 4ක් ඉවරදී මේ එක්සෑම් එක ඔයාලට තියෙනවා. ඔයාලා දන්නවා ඩිප්ලෝමා එකක් කරන්න. ඒතකොට සර්ටිෆිකේට් පාඨමාලාවක් ඔයාලා කරලා නැහැ. සර්ටිෆිකේට් පාඨමාලාව විදියට තමයි අපි මෙන්න මේ කොටස හඳුනා ගන්නෙ. හරිද? ඒ නිසා මේකේ අවම ලකුණු 40ක් ගන්න ඕනේ. ඒ අයට තමයි පුළුවන් වෙන ෆයිනල් එක්සෑම් එකට ගිහිල්ලා ඉඳගන්න. ඉතින් මේක අපහසු කාර්යයක් නෙවෙයි. මගේ මතකයේ හැටියට ඉතිහාසයේ පුරාවට දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි විතරයි එහෙම අසමත් වෙලා තියෙන්නේ. අනිත් කවුරුත් නම් එහෙම අසමත් වෙලා නැහැ. ඒ අසමත් වෙච්ච අයටත් නැවත අවස්ථාවක් දුන්නා විභාගයක් ලියලා ආපහු ඒක ගන්න පුළුවන් විදියට. ඒ කියන්නේ ගන්න පුළුවන් විදියට කියන්නේ එයාලට විභාගයක් නැවත අවස්ථාවක් දුන්නා. ඒ වගේම ඔයාලගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මෙතන බහුතරයක් ඉන්නේ. මම දන්නවා. ඒකෝට ඔයාලට තියෙන ඊගා ප්‍රශ්නේ තමයි හිතන්නකෝ අපි මේ එක්සෑම් එක දැම්මනම් දැන් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු 3 වෙනි සතියේ දැම්මා කියලා හිතන්නකෝ. මාර්තු 3 වෙනි සතියේ හරියටම කොළඹ විශ්වවිද්‍යාලයේ හරි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හරි රජරට කැලණිය සබරගමුවේ හරි එදාට ඔයාලට එක්සෑම් වෙట్లా තියෙනවා. හරි. එහෙම නැත්නම් ඊට පහුවදා ඔයාලට එක්සෑම්. එහෙම නැත්නම් ඊට ඉස්සෙල්ලා දවසේ එක්සෑම් වෙනොත් එහෙම ඇත්තටම ඔයාලට මේක ගැටලුවක් නේද? මොකද කැම්පස් එකේ ඒක කරගන්නත් ඕනේ මේක කරගන්නත් ඕනේ. එහෙම වෙලාවට ඔයා මේකේ ඇඩ්මිෂන් එක ගත්තට පස්සේ ඉල්ලීමක් කරාට පස්සේ ඔයාලට මේකප් ටෙස්ට් එකක් වෙනම හදලා දෙනවා. හරි. ෆ්ලෙක්සිබල් විදියට මේක යන්න පුළුවන්. හින්දා ඒක ගැටලුවක් නෑ. ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. ඊගා ප්‍රශ්නේ තමයි ඔයාලා දන්නවා සාමාන්‍ය 80% බලන විදියක් තියෙනවා. නමුත් මේකේ 80% නෑ ප්‍රශ්නයක් නෑ. ඔයාලට පුළුවන් හැම වෙලාවෙම ඔයා සම්බන්ධ වෙන්න. හැබැයි බැරි වෙන වෙලාවල් වලදී ඔයා මේක රෙකෝඩින් එක YouTube එක හරහා ගන්න. හරි. ඒ විතරක් නෙවෙයි ඔයාලා මෙතෙන්ට යනකොට ඔයාලට හැම සති 4ක් අවසානයේදීම ඒ උගන්වපු කරුණු වලට අදාළ PDF නෝට් එකක් පෑස්ට් කරලා තියෙනවා මම. ඒක මම කරන්නේ බොහොම සත්භාවයෙන්. මම දන්නවා මේ ළමයිට තියෙන කාර්යබහුලත්වය නිසා සමහරවල් නෝට් එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම සති 4න් 4ට ඔයාලට PDF එක හම්බ වෙනවා. ඒතකොට හිතන්නකො සති 16ක් ඉගෙන ගත්තට පස්සේ එක්සෑම් එක තියෙනවා. කාට හරි මේ ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වුණා එයාට මේ නෝට් එක තියෙනවා. නෝට් එක බලලත් එක්සෑම් එකට යන්න පුළුවන්කම තියෙනවා. නමුත් මම කියන්නේ පුළුවන් හැම වෙලාවෙම
මේකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. හරිද? ඊගාවට ෆයිනල් එක්සෑම් එකට යද්දී මේ ෆයිනල් එක්සෑම් එක මාස 9ක් වගේ කාලයක් ගියාට පස්සේ තියෙන්නේ ෆයිනල් එක්සෑම් එක ලියන ඒවාක් තියෙනවා. හරිද? ඉරිගාන ඒවාක් තියෙනවා. දැන් ආසන්නතම පේපර් එකේ තිබුණේ ඉරිගාන ප්‍රශ්න 60ක් තිබුණා. ලියන්න කේස් ස්ටඩි එකක් කියලා වෙනම තියෙනවා සිද්ධියක් දෙන්නේ අනිවාර්ය ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට අමතරව තව ප්‍රශ්න 6ක් හෝ 7ක් තිබ්බා. හරිද? ඒකත් ඔන්ලයින්මයි තිබුණේ. ඒ නිසා මේ හැම එකක් සඳහාම ඔයාලට විභාගයට කලින් ඔයාලට වෙනම ඇඩ්මිෂන් එකක් හම්බ වෙනවා. ඒ ඇඩ්මිෂන් එක සයින් කරලා ඔක්කොම කරලා ඒකේ ෆොටෝ එකක් ගහලා WhatsApp පරාමයට එවන්න ඕනේ. ඔක්කොම හරි WhatsApp ගිණුම් හරහා තමයි සිද්ධ කරන්නේ. ෆිසිකලි ඔයාලට පෝස්ට් එකේ මේක එහෙම දාන්නේ නෑ. ඒ නිසා මතක තියාගන්න ඕන්න පටන් ගත්තා මේක ගියාට පස්සේ මේ මාස 9 ඉවරනාට පස්සේ ෆයිනල් එක්සෑම් එකෙන් පස්සේ ඔයාලට දෙනවා ඉගෙනගත්ත කරුණුත් එක්ක ඔයාලට සකස් කරන්න අපි ප්‍රොජෙක්ට් එකක් දෙනවා. හරිද? ඉන්ඩිවිජුවල් ප්‍රොජෙක්ට් එකක් දෙනවා. ඒක ඔයාලට හදන්න පුළුවන්. ඒක හදලා ඉවරලා ඔයාලට තියෙන ඒක සබ්මිට් කරන්න. හරි? ඒක සබ්මිට් කරනකොට ඒකට වෙනම අතිරේකව ලකුණු 20ක් දෙනවා. හරිද? අතිරේකව ලකුණු 20ක් දෙනවා. මේක හැමෝටම කරන්න පුළුවන්. මේ පහුගිය අවුරුදු වල මේ කරපු එකක්. දැන් මේක එතකොට ඒ ළමයාට මේක සිංහල මාධ්‍යයෙන් කරන්නත් පුළුවන්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්නත් පුළුවන්. ඉගෙනගත්ත කරුණු අනුව මේ කරන්න තියෙන්නේ. මේක මම කියන්නේ මේ විදිහට ලොකුවටම කරන්න කියලා. ඒ තම තමන්ගේ මට්ටමත් එක්ක තමන්ට කරන්න පුළුවන්. මේ ඉංග්‍රීසියෙන් හදපුවා තියෙනවා. සිංහලෙන් හදන්නත් පුළුවන්. ඒ වගේම ඇගේම් කීපයක් තියෙනවා. ඒ ඇගේම් කීපයක් තමන්ට පහසු විදිහට අපි වෙලාව දෙනවා මේ සම්පූර්ණ ෆයිනල් එක්සෑම් එකෙන් පස්සේ මේ කරපු ඇගේම්. ඒ ශිෂ්‍යයෝ කරපු ඇගේම් මේක. හරිද? ඒතර මේක හරියටම කරගන්න ඕනේ. මේක හරියටම කරගන්න විදියක් එක්ක අපි මේ වැඩේ පටන් ගන්න ඕනේ. එහෙම නැතුව මේක අතරින් පතර අත ගාලා එහෙම මේ අහුවෙච්ච දේවල් අද දවසේ මොනවාරි පොඩ්ඩක් උගන්වලා හෙට දවසේ පොඩ්ඩක් උගන්වනවා කියලා එහෙම එකක් මේක ASCII නෑ. ඒ නිසා ටයිම් ටේබල් එකක් තියෙනවා. ඒ ටයිම් ටේබල් එකට අනුව අපි වැඩ කරන්න ඕනේ. ඒ ටික අපි කරගෙන යන්න ඕනේ. මගේ පැත්තෙන් දෙන්න පුළුවන් සම්පූර්ණම සහයෝගය මම ඔයාලට ලබා දෙන්නම්. ඔයාලට තියෙන මේ කටයුතු සාර්ථකව කරගෙන යන්න. ඊට පස්සේ අර තව කීප දෙනෙක් ඔයාලා තුන සහතිකය පිළිබඳව ඔයාලා ඩවුට් එකක් තියාගන්න එපා. ඇත්තටම මේ වෙනකොට පහුගිය අවුට් වෙච්ච ළමයි ගියාට පස්සේ රාජ්‍ය මට්ටමේ ඉන්ටර්විව් එකේදී ලකුණු 3ක් හම්බෙලා තිබුණා. ඩිග්‍රී සර්ටිෆිකේට් එකට ලකුණු 5ක් දෙද්දි මේකට ලකුණු 3ක් හම්බෙලා තිබ්බා. ඉතින් අද දවසේ මට ඕන වෙන ළමයි විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරලා ඔවුන්ගේ අත්දැකීම් මට ඔයාලට ලබා දෙන්න තිබුණා. නමුත් මම ඒ සඳහා කාලයක් ගන්න අද දවසේ අපේ වෙලාවත් පරක්කු වෙච්ච නිසා ඉදිරියේදී මම ඕනනම් අවස්ථාවක් දෙකක් සම්බන්ධ කරලා දෙන්නම්. ඒ ළමයිම විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ළමයි උපාධි සාතිකයත් එක්ක අරගෙන ගිහිල්ලා මේ ඩිප්ලෝමා සාතිකය හරහා තමන්ගේ රැකියාව ජීවිතේ ගොඩදාගත්ත අය ඕන තරම් ඉන්නවා. මේකේ කතා කරන්නේ රැකියාවක් ලබා ගන්න සහ කරන රැකියාව උපරිමයෙන්ම සාර්ථකව කරගෙන යන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්නේ. ඒ නිසා මේකත් එක්ක බද්ධ වෙලා මේ කටයුතු කරගෙන යන්න. ඔයාලා දන්නවා අපි පාඨමාලාව සඳහා ළමයි 180ක් තමයි බඳව ගන්න නියමිතව තිබුණේ. නමුත් හිතා ගන්න බැරි ප්‍රමාණයක් ළමයි මේ වෙනකොටත් රෙජිස්ටර් වෙලා ඉවරයි. ආසන්න වශයෙන් ළමයි 500කට ආසන්න ප්‍රමාණයක් රෙජිස්ටර් වෙලා පාඨමාලා ගාස්තු සහ සමාජ ඇතුළත් වීමේ ගාස්තු ගෙවලා රෙජිස්ටර් වෙලා ඉවරයි. දැන්වත් මම හිතන ළමයි 300කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්නවා. අද සම්බන්ධ වෙන්න බැරි වෙච්ච ළමයි මෙසේජ් දාලා තිබුණා. මොකද විශ්වවිද්‍යාල වල තියෙන කටයුතුත් එක්ක. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මේක හරහා රැඳිලා ඔයාලට පුළුවන් මේ කටයුත්ත සාර්ථකව කරගෙන යන්න. මේකෙන් පස්සේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව තියෙනවා. ඒකට යන්න නම් අවම B එකක්වත් ගන්න ඕනේ. එතන ඉඳන් තමයි ඇප්ලයි කරන්න පුළුවන්. එහෙනම් ඒකත් ඔළුවේ තියාගන්න. ඊගාවට මේකේ සහතිකයේ මම කලින් අවස්ථාවකත් පෙන්නලා තියෙනවා. අදත් මම ඔයාලට ඕන නම් ඒ සහතිකය මොකද්ද කියන එකත් පෙන්නන්නම්. සහතිකේ බලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම ට්‍රාන්ස්ක්‍රිප්ට් එකත් ඔයාලට පෙන්නන්නම් අවසන් වෙද්දී. එතකොට මේකේ සම්පූර්ණ මත තියාගෙන ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ සියලුම විෂය කරුණු ඇතුළත් කරලා ට්‍රාන්ස්ක්‍රිප්ට් එක කොළ දෙකකින් ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම සහතිකේ සහකාර අධ්‍යක්ෂකතුමාගේ සහ සාමාන්‍ය අධිකාරිය සහ අදාළ ලෙක්චර් අස්සම් කරපු සහතිකයක් ඔයාලට හම්බ වෙනවා. ඒතර මේ සියල්ලක්ම ඔයාලට දැක බලා ගන්නත් පුළුවන්. එහෙනම් මේවා සම්බන්ධ යම් ගැටලුවක් තියෙනවා කතා කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. එතකොට ඔන්න මම විෂය මතක් කරා, කරගෙන යන විදිහ මතක් කරා. නම් පාඩම් ටික තියෙනවා. ඒ පාඩම් ටිකත් එක්ක අපි මේ කටයුත්ත ඉස්සරහට කරගෙන යමු. හරි. එහෙනම් ඊගාව දේ තමයි ඔයාලා අනිවාර්යයෙන්ම PDF නෝට් එකක් ඔයාලට හම්බුනාට ඒක නෙවෙයි ඇත්තටම ඔයාලට වටින්නේ. ඔයා ගාව ඔයා පොතක් තියෙන්න ඕනේ පිටු 160 බොහෝ 200ක CR පොතක් අරගෙන තියාගන්න. නෝට් එක හරියටම එක
ඒ කියන්නේ ආරම්භය ඉඳන් අවසානය දක්වා පිළිවෙලට තියාගන්න. හේතුව අපි පහුගිය කාලවල සමහර ළමයිට ලකුණු 74 ආපු ළමයි තිබුණා. මේ ලකුණු 74 ආපු ළමයිට ඒකක් ගන්න තියෙන අවස්ථාව අහිමි වෙච්ච වෙලාවන් වලදී ඒ ළමයි පරිහරණය කරපු ලියලා තිබුණු නෝට් දිහා බලලා පිළිවෙල දිහා බලලා අපිට පොඩි අවස්ථාවක් තිබුණා එක ලකුණක් මේ ළමයිට දෙන්න. හරි? ඒ විතරක් නෙවෙයි ඔයාලා ඉන්ටර්වයුව වලට යද්දී මතක තියාගන්න ඉන්ටර්වයුව එකේදී මානව සම්පත් කළමනාකරණය සඳහා ඔයා යනකොට ඔයාගෙන් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න අහනකොට මෙන්න මේ පොත්වල තියෙනවා තමයි අහන්නේ. ඒකතොට ඉගෙනගත්ත දේවල් ඉගෙනගෙන තියනවද නැද්ද කියලා අනිවාර්යයෙන්ම HRM සඳහා ඔයාලා බඳව ගන්නකොට අහනවාමයි. ඒක සාමාන්‍ය මට්ටමේ ඉන්ටර්විව් එකක් නෙවෙයි HRM වලට බඳව ගන්නවා කියලා කියන්නේ ඊට එහා ගිය එකක්. ඒක හිතන්න එපා සහතිකයේ දිහා බලලම ඔයාට රස්තාව දෙනවා කියලා. ඒතර මම මේ කිව්වේ මේ පොත ඔයාලට ඉස්සරහට හම්බ වෙනවා මානව සම්පත් කළමනාකරණය සම්බන්ධව කියලා තියෙන මගේ පොතක්. ඒතර මේකේ නූතන මානව සම්පත් කළමනාකරණයට අදාළව ශ්‍රී ලංකාවේ තියෙන සියලුම අනපනත් ටික මේක ASCII තියෙනවා. හරිද? මේ සියලුම අනපනත් ටික අහක් තියෙනවා. ඒතර විභාගයේ ඉන්ටර්විව් එකට ඔයාලට යද්දී බොහෝ තැන්වලදී මේකෙන් ආමාශයක අර්ථසාධක අරමුදල කොහොමද සේවා නියුක්ති බාරකාර අරමුදල කොහොමද පාරිතෝෂික ගෙවීම කොහොමද ඒ වගේ ප්‍රසූතික ආධාර ආඥා පනත කොහොමද නේද කම්කරු ආඥා පනත කොහොමද මේ වගේ පනත් ගැන මේකෙන් අහනවා. මොකද හේතුව ඔයාගේ රස්සාවටනේ. ඒතර මේ රස්සාවට යද්දී අනිවාර්යයෙන් මේව දැනගෙන යන්න ඕනේ. ඒතර මේ පොත ඔයාලට ඉදිරියේදී ඔයාගේ අතට හම්බ වෙනවා මේ පොත. හරිද? එතකොට මේකේ සිද්ධි අධ්‍යයනයන් ගැන පැහැදිලිව කතා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයා දන්නවා මෙතන ඉන්න අයගෙන් 95%කට වඩා වැඩි ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්නේ. මම අද පළවෙනි දවසේම කියන්නම් ඔයාලා උපරිමයෙන්ම මේකත් කරගෙන උපාධියත් කරගෙන ඉවර වෙලා අනිවාර්යයෙන්ම ඔයාලා පරිපාලන සේවයේ විභාගයේ සඳහා මුහුණ දිය යුතුමයි. ඔයාලා අපේක්ෂා කරන දේවල් හිතනවට වඩා වැඩි වේගයකින් ළඟා කරගන්න පුළුවන් පරිපාලන සේවය ඔයා පාස් වුණොත්. ඒතර පරිපාලන සේවයේදී ලකුණු 20ක් ලබා ගැනීම සඳහා ප්‍රශ්නයක් තියෙනවා කේස් ස්ටඩි එක. ඒක මේ පොතේ තියෙන කරුණු කාරණාත් එක්ක ඔයාලට ගොඩ දා ගන්න පුළුවන්. දැන් මේ පාර පරිපාලන සේවයේ විභාගය ලියන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඒ පිරිසට මේකේ අවස්ථාව අපි දීලා තියෙනවා. ඒතකොට ඒ අය මේක ලියනවා. ඒ විතරක් නෙවෙයි ඒ අය සඳහා විශේෂිත දේශන කීපයක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් පරිපාලන සේවයේ කේස් ස්ටඩි එක සම්බන්ධයෙන් ලංකාවේ දේශන කටයුතු කරනවා මම. හැබැයි මතක තියාගන්න මම යට ඉගෙන ගන්න ළමයිගෙන් එම ගාස්තු අය කිරීමෙන් තොරව මම ඔවුන්ට සත්භාවයෙන් යුක්තව මේ දේ කරලා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. එතකොට ඔයාලගේ කවුරු හරි උපාධි ඉවර කරපු කවුරු හරි ඉන්නවා පරිපාලන සේවයේ ලියන්න මැසේජ් එකක් දාන්න WhatsApp කරා මම SLS exam එක ලියන්න ඉන්නේ කියලා මම ඒ අය සම්බන්ධ කරගන්නවා. මේකත් එක්ක ගොඩාක් දේවල් තියෙනවා ඉස්සරහට යන්න. ඒ පුළුවන් හැම අවස්ථාවක වලදීම මම ඔයාලට උදව් කරන්න. ඔයාලට තියෙන්නේ ඇත්තටම කොහොම හරි උපරිමයෙන්ම මේ කටයුත්ත ඉවර කරගන්න එක. මොකද ඔයාලට ඉස්සෙල්ලා ඉවර වෙච්ච කණ්ඩායම් ඔයාලා 12 වෙනි කණ්ඩායම් විදිහට මම නම් කරලා තියෙන්නේ. එතකොට සහකාර අධ්‍යක්ෂතුමා කිව්වා වගේ ලංකාවේ ප්‍රධාන පෙළේ දිස්ත්‍රික්ක කීපයක දේශකයා විදිහට මාව සම්බන්ධ කරගෙන මට ඒ නිදහස දීලා තියෙනවා මේ පාඨමාලාව අවසන් කිරීම සඳහා නිවැරදිව කටයුතු කරගෙන යන්න. එහෙනම් ඇත්තටම ඊය ඇඟිලි ගහලා එහෙම ප්‍රශ්න මොකුත් නැහැ මේක ASCII. මේ විෂය කරුණු සහ ඒ දේවල් මම ඇත්තටම මට පුළුවන් උපරිමයෙන් ඔයාලට කරනවා. එතකොට සමහර විට ඉදිරියේදී ඔයාලට මාව තවත් තැනකදී දකින්නත් පුළුවන් වෙයි නේද? දැන් මේත් එක්ක මට ආරාධනා කරලා තියෙනවා ජාතික තරුණ සේවා සභාවේ මහරගම මධ්‍යස්ථානයේම සමහර දේවල් කරගෙන යාමට. ඉතින් මගේ කාලයත් එක්ක තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා හැබැයි මේ හැම තැනම තියෙන එකම එක අමාත්‍යාංශයයි නේද? මේ අමාත්‍යාංශයට තමයි නුවරඑළියත් නුවරත් මහරගමත් ඔය ඔක්කොම තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මේ අමාත්‍යාංශය යටතේම තමයි ඔයාලට මේ සාහිත්‍ය හම්බ වෙන්නේ. එහෙනම් මේකේ විශ්වාසය තියෙනවා ජාතික තරුණ සේවා සභාව කියන්නේ දැනට අවුරුදු 50කටත් වඩා පැරණි ආයතනයක්. ඔයාලගේ හැම ගමකම ජාතික තරුණ සේවා සභාවේ නිලධාරියෙක් ඉන්නව දැක ගන්න පුළුවන් නේ. එහෙනම් දෙමාපියන්ගෙන් ඇහුවත් ඒ විශ්වාසය ගොඩනැගිලා තියෙනවා. ප්‍රශ්න තියෙන්න පුළුවන් නිලධාරි මට්ටමින් ඇති වෙන ගැටලු තියෙන්න පුළුවන්. ඔයාලා දන්නවා අද වෙද්දි සමහරලාට ඇමතිවරයා දන්නේ නැහැ ලේකම්තුමා ගැසට් එකේ අහනවා එළියට දානකම් නේද? එහෙම නිලධාරිවාදී ගැටලු ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇති වෙච්ච තැන් තියෙනවා. ඒකත් එක්ක ඔයාලා ගිහිල්ලා බලන්න මේ අර TVC එකේ තිබ්බේවා මම දෙකක් විතර ඔයාලට කිව්වොත් එහෙම VT එකේ තියෙන ඒවටත් ගහලා තියෙනවා මම දැක්කා. මාත් ගිහිල්ලා බැලුවා ඊට පස්සේ VT එකේ කියන එකටත් ගහලා තියෙනවා. ඊට පස්සේ තව ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන ඒ කියන්නේ ඒ අදාළ තැනටම ගත්තේ නැහැ කියන එකත් එක්ක තමයි ඒක කරලා තිබුණේ. ඉතින් ඒකේ ප්‍රායෝගික තත්ත්වයක් තියෙනවා නේද? එහෙම එක තැනින් තැනට ලබා ගැනීම සම්බන්ධයෙන් ඉතින් ඒ වගේ මතභේදාත්මක ගැටලු කීපයක් එක්ක තමයි මේ ප්‍රශ්නේ පැතිරලා තිබුණා. කොහොම නමුත් දැන් මේ ගැටලුව निराකරණය වෙලා තියෙන්නේ. පාඩ නිදහසේ අදිපස්සේ මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. එහෙනම් මම දැන් පටන් ගන්නේ
මානව සම්පත් කළමනාකරණය කියන විෂය. ඒතර මානව සම්පත් කළමනාකරණය කියන විෂය කියගත්තොත් එහෙම ඔයාලට මේ විෂය මේ දක්වා ඔයාලා ඉගෙන ගත්තේ එක පැත්තක් සඳහා විතරයි. කියන්නේ හිතන්නකෝ ඔයාලා උපාධියක් හැදෑරුවා නම් ඒ උපාධිය හරහා ඔයාලට තිබුණ එක පාරක් විතරයි. හරි? එතකොට මේ උපාධියට අමතරව මේ HRM එක හරහා මතක තියාගන්න ජීවිතේ තව පාරක් ඔයාලට විවෘත වෙනවා. මේ පාර දිගේ ගිහිල්ලත් ඔයාලට සමානලාට මේ උපාධියෙන් ගත්තට වඩා වැඩි යමක් මේක හරහා ගොඩනගා ගන්න පුළුවන්. මම එහෙම කියන්නේ මේ වෙනකොට ඉන්නවා උපාධි සාධකයේ සහ මේ HRM ඩිප්ලෝමා දෙකම අරන් ගිහිල්ලා හැබැයි රැකියාව හම්බෙලා තියෙන උපාධි සාධකයේ නෙවෙයි මේ HRM ඩිප්ලෝමා එකට මේක හරහා ගිහිල්ලා විශේෂයෙන්ම ලංකාවේ මාස් සහ බ්‍රැන්ඩෙක්ස් වගේ ආයතන ගත්තොත් එහෙම විශාල පිරිසක් මගෙන් ඉගෙන ගත්ත HRM ඉගෙන ගත්ත ළමයි විශාල ප්‍රමාණයක් අද විදි රැකියාව කරනවා. හරි මන්ට ගිය සතියේ ළමෙක් කතා කරලා ඒ වෙල්ෆෙයාර් ඔෆිස් හම්බුණා කියලා කිව්වා. ඉතින් ඒකට හේතුව තමයි උපාධි පෙරදින විශ්වවිද්‍යාලයේ අවුට්වෙච්ච ළමයි. ඉතින් ඒකට ඉන්ටර්වියු එකේදී උපාධිධාරීන් තමයි ගත්තේ. හැබැයි උපාධිධාරී මං කියන්නේ 100කට එහා ඇවිල්ලා තිබුණ එකේදී මෙයාව තෝරගන්න හේතුව තමයි මෙන්න මේක. හරි? ඒ නිසා මතක තියාගන්න මේකෙන් ගොඩනගා ගන්න දේවල් අද ඔයාලට යම් ප්‍රමාණයක් තේරෙයි. හැබැයි ඉදිරියේදී මේක තව තේරෙයි. හරි? එහෙනම් මානව සම්පත් කළමනාකරණය කියන්නේ රැකියාව කිරීම, රැකියාවට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කිරීම, මානසික මට්ටම හොඳ මට්ටමේ තියාගෙන මේ කටයුතු ඉස්සරහට කරගෙන යාම. මෙන්න මේ වගේ බොහෝ කරුණු කාරණා වල ගොන්නක් විදියට මානව සම්පත් කළමනාකරණය හඳුනා ගන්න පුළුවන්. හැබැයි මේ මානව සම්පත් කළමනාකරණය කියන එක අපි ගත්තාම එකපාරටම නිර්මාණය වෙච්ච එකක් නෙවෙයි. මානව සම්පත් කළමනාකරණයේ ඉතිහාසය මම කතා කරනවා. හැබැයි ඊට කලින් මම කිව්වොත් මේ මානව සම්පත් කළමනාකරණයේ තිබුණේ කළමනාකරණය කියන විශේෂීස්තු. මේ කළමනාකරණය කියලා මේක ගත්තනම් මේ කළමනාකරණය ඇස්සේ ඔයාලා ගතිනවා අලෙවි කළමනාකරණය. මාර්කට් ඊට පස්සේ නිෂ්පාදන කළමනාකරණය. මූල්‍ය කළමනාකරණය. පරිශ්‍රණ හා සංවර්ධන කළමනාකරණය. ඒ අතර එකක් මානව සම්පත් කළමනාකරණය. හරි? එතකොට මේ එක කෑමක් විතරයි. එතකොට හිතන්නකෝ දැන් මේක තව තව බෙදන්නත් පුළුවන්. එතකොට මේක එකක් තමයි මානව සම්පත් කළමනාකරණය. ඒතර කළමනාකරණයේ අස්සෙම තමයි මානව සම්පත් කළමනාකරණය මුල් කාලේ දැක්කේ. දැන් මම දන්නවා කළමනාකරණ උපාධිය හදාරලා ඉන්නවා. එතකොට ඒ අයට මුල් කාලේ ඉගෙන ගන්නකොට බිස්නස් මැනේජ්මන්ට් හරි ඇඩ්මිනිස්ට්‍රේටිව් මැනේජ්මන්ට් හරි වගේ සබ්ජෙක්ට් එකක් කරා ඉගෙන ගන්නකොට BCom එක කරා ඉගෙන ගද්දී එතකොට මේ අයට සබ්ජෙක්ට් එකක් විදිහට තමයි HRM මානව සම්පත් කළමනාකරණය. හරි? හැබැයි මේක අද වෙද්දී මෙතනින් ගැලවිලා ඇවිල්ලා වෙනමම මානව සම්පත් කළමනාකරණය කියලාම දැන් උපාධියක් ඇවිල්ලා. හරි? මෙතනින් ගැලවිලාම ඉඳලා. ඒකට හේතුව තමයි මේකේ තියෙන වටිනාකම එන්න වැඩි වෙච්ච එක. හරි? එන්න වැඩි වෙලා අවසානයේ මානව සම්පත් කළමනාකරණය අද තනිව ඉස්මතු වෙලා තියෙනවා. මේ තනිව ඉස්මතු වෙච්ච එකේ උපරිමේ 2000 වර්ෂයෙන් පස්සේ ඇවිල්ලා තියෙනවා. අද මානව සම්පත් කළමනාකරුවෙක් කියලා කියන්නේ ආයතනයේ ඉන්න ගත්තට පස්සේ උහි ඉහළම ඉන්නවනම් අධ්‍යක්ෂක ඉන්නවනම් සාමාන්‍ය අධිකාරී ඉන්නවනම් ඊට පල්ලෙහා දැන් මානව සම්පත් කළමනාකරු ඇවිල්ලා තියෙනවා. ඒ පිළිගැනීම යාට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ මානව සම්පත් කළමනාකරු එක විෂයකට කොටසකට නෙවෙයි. HRM දන්නවා. හැබැයි අනිත් විෂය පරාසෙරු යම් යම් ප්‍රමාණයෙන් හරි දැනගන්න ඕනේ. හයි ඩිප්ලෝමා එකට ගියොත් එහෙම ස්ටැට් ඉගෙන ගන්න වෙනවා, මාකටිං ඉගෙන ගන්න වෙනවා නේද? විශාල විෂය පරාසයක් තියෙනවා ඉගෙන ගන්න. ඒ හේතුව තමයි මෙයා ආයතනයේ ලොක්ෙක් විදියට ඉන්නේ. ඒතකොට එයා යටතේ තව ගොඩාක් අය වැඩ කරනකොට ඒ වැඩ කරන අය පිළිබඳව මෙයා දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා මෙයාට ඒ දේවලුත් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. අපි මේ පළවෙනි මාස 4 ඇතුළත බොහෝ විට අපි මානව සම්පත් කළමනාකරණයේ මූලික වෙච්ච විෂය කරුකාරණ ඉගෙන ගන්නවා. හැබැයි ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ඊට එහා ගිහිල්ලා අලුතෙන්ම විෂය කරුණු විදියට බොහෝ දේවල් අපි ඉගෙන ගන්නවා මානව සම්පත් කළමනාකරණයට අද වෙද්දී අත්‍යවශ්‍යයෙන්ම වැදගත් වන්නා වූ කරුණු කාරණා ගැන. හරිද? ඉතින් මේක තමයි මානව සම්පත් කළමනාකරණයේ ජීවීම. ඒකත් එක්ක මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ ව්‍යාපාර ආයතනයකට අවශ්‍ය සුදුසුම පුද්ගලයන් මේ ආයතනයට අරගෙන ඔවුන් රඳවා තබා ගැනීමේ ක්‍රියාව. ඒ කියන්නේ සුදුසුම කෙනා එළියෙන් ඇතුළට ගන්නත් ඕනේ. ඒ වගේම ඔහු මේ ආයතනය ඇතුලේ තියාගන්නත් ඕනේ. නේද?
ඒ නිසා මේක ගන්න එකත් ලේසි කටයුත්තක් නෙවෙයි. දක්ෂයෙක් අපේ ආයතනයට ගන්නවා කියන එක අමාරු වෙනවා. ඒ ගත්ත කෙනා තියාගන්නවා කියන එකත් ඒ වගේම අමාරු කාර්යයක්. ඒතර මානව සම්පත් කළමනාකරුගේ ප්‍රධාන කාර්යභාරය මේ දක්ෂයෙක් ඇතුළට ලබා ගැනීම. ඒ ලබාගත් කෙනා මේ ඇතුලේ තියා ගැනීම. ඒතකොට තියා ගැනීම සඳහා ගොඩාක් දේවල් කරන්න වෙනවා. එයාට හොඳ පුහුණුවක් දෙන්න ඕනේ. හොඳ වැටුපක් දෙන්න ඕනේ. සෞඛ්‍ය බලන්න ඕනේ. ආරක්ෂාව බලන්න ඕනේ. සනීප ආරක්ෂාව ගැන බලන්න ඕනේ නේද? ගැටුමක් ඇති වුණාට පස්සේ ඒ ගැටුම් කළමනාකරණය කරන්න ඕනේ. විනය ප්‍රශ්න આવුත් විනය කළමනාකරණය කරන්න ඕනේ. ඒතකොට විශාල කටයුතු ටිකක් තියෙනවා. අන්නේ කටයුතු ටික ඔක්කොම මානව සම්පත් කළමනාකරණයට සිද්ධ කරන්න වෙනවා. හරි. ලියා ගන්න මෙන්න මෙහෙම මානව සම්පත් කළමනාකරණය අපි හඳුනාගෙන ඉමු. මානව සම්පත් කළමනාකරණය යන්නේ මානව සම්පත් කළමනාකරණය යන්නේ සංවිධානයක අරමුණු උපරිම අයුරින් ළඟා කර ගැනීම උදෙසා වඩාත් යෝග්‍ය හා තෘප්තිමත් මානව සම්පතක් ජනිත කරවා ගැනීමත් ඔවුන් කාර්යක්ෂමව සහ සඵලදායකව උපයෝජනය කර ගැනීමත් එසේම ඔවුන් සංවිධානය තුළ දීර්ඝකාලීනව රඳවා තබා ගැනීම අන්තර්ගත වන්නා වූ විධිමත් ක්‍රියාවලියයි. හරි. ඡේදකින් ලියා ගන්න මෙහෙම මානව සම්පත් කළමනාකරණ විෂය මානව සම්පත් කළමනාකරණය කළමනාකරණ විෂය ශාස්ත්‍රයේ එක් උපවිෂයක් ලෙස මුල් කාලීනව හඳුනාගත්තද අද වන විට එය ප්‍රධාන විෂයක් බවට පත් වී ඇත. මුල් කාලීනව මානව සම්පත් කළමනාකරණය උපවිෂයක් ලෙස තිබූ ආකාරය පහත පරිදි හඳුනාගත හැක. හරි. මේක මම දාන්නම්. මෙන්න මේ කොටුව දාලා මේ කොටුව ඇතුලේ ලියා ගන්න කළමනාකරණය කියලා ඉරක් ගහලා ඊට පස්සේ ලියන්න අලෙවි කළමනාකරණය, නිෂ්පාදන කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, පරිශ්‍රණ හා සංවර්ධන කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය.
තව එකක් ඕන නම් දැන් උපක්‍රමශීලී කළමනාකරණය කියන හයක් වෙන්න. මානව සම්පත් කළමනාකරණයට රවුමක් දාන්න. අලෙවි කළමනාකරණය, පර්යේෂණ හා සංවර්ධන කළමනාකරණය, නිෂ්පාදන කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, උපක්‍රමශීලී කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය. හරි කළමනාකරණය කියලා ලිව්වා. අලෙවි කළමනාකරණය, පර්යේෂණ හා සංවර්ධන කළමනාකරණය, නිෂ්පාදන කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, උපක්‍රමශීලී කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය. හරිද? මම මේ දල අදහසක් විතරයි දුන්නේ. එතකොට මේ කියන මානව සම්පත් කළමනාකරණයේ ASCII අද වෙද්දී ප්‍රධාන උපශේෂකයන් තුනක් මේක ASCII හඳුනා ගන්න පුළුවන්. හරිද? පල්ලෙන් මෙහෙම ලියා ගන්න. මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධාන උපවිශේෂයන් තුනක්. අද වන විට හඳුනාගත හැක. හරි මේක 1 2 3 කියලා දාලා ලියාගමු. එක සූක්ෂම මානව සම්පත් කළමනාකරණය. අපි කියන්නේ මයික්‍රෝ HRA. සූක්ෂම මානව සම්පත් කළමනාකරණය. එතකොට මේ සූක්ෂම මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ මානව සම්පත් කළමනාකරණයට අදාළ ප්‍රතිපත්ති ටික මොනවද කියන එක තමයි මූලිකව කතා කරන්නේ. මෙතන උපක්‍රමශීලී ස්ට්‍රැටජි HRM ගැන මතක තියාගන්න ෆයිනල් එක්සෑම් එකේදී අපි වෙනමම කතා කරනවා. ඒ වගේම ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණය ඉන්ටර්නැෂනල් මේක සම්බන්ධයෙන් උත් අපි වෙනමම කතා කරනවා පාඩම් වශයෙන්. තේන්න දලාදාසක් විතරක් අපි මෙතෙන්දි ගමු. ලියා ගන්න සූක්ෂම මානව සම්පත් කළමනාකරණය යටතේ මෙහෙම මානව සම්පත් කළමනාකරණ කාර්යයන්ට ඉරක්ගාන සිතයන්ට අදාළ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග යනාදිය මානව සම්පත් කළමනාකරණය සූක්ෂම මානව සම්පත් කළමනාකරණය යටතට අයත් වේ. හරි එතකොට පළවෙනි පාඩම් 13 14 ඇතුළේම අපි ඕවා තමයි කතා කරන්න යන්නේ. සේවකයෝ බඳවා ගන්න ඒවා, අනුස්ථාපනය කරන ඒවා නේද? ඒ සියල්ලක්ම ඒ කියන්නේ අපි කතා කරන දේවල්. දෙක ලියන්න උපක්‍රමශීලී මානව සම්පත් කළමනාකරණය. දැන් අර ඉස්සර වගේ නෙවෙයි ස්ට්‍රැටජි කියන එක අනිවාර්යයි. හරිද? ස්ට්‍රැටජි නැත්තම් ඉස්සරහට යන්න බෑ නේද? ඒ නිසා ඔයාලා දන්නවනේ ඉස්සර මානව සම්පත් කළමනාකරු පල්ලයන් කියලා තිබුණා. අද හැබැයි සංවිධානය තීන්දුව ගැනීමේදී ස්ට්‍රැටජි වලදී මානව සම්පත් කළමනාකරු HRM කැඳවා ගන්නවා. ඔහුගෙමුත් ඒ සඳහා විමසීම් කරලා ඉවර වෙලා තමයි සංවිධානයේ ප්‍රගතිය ඇති කිරීම සඳහා උත්සාහය උනන්දුව කොයි විදිහටද ගන්න ඕනේ කියලා සංවිධානය තුලින් තීන්දුව කිරීමේදී මෙයා සම්බන්ධ කරනවා. හරිද? ඒතර ස්ට්‍රැටජි කියන එක ඉස්සර HRM ට තිබෙන අද වෙද්දී HRM අනිවාර්ය වෙලා තියෙනවා ස්ට්‍රැටජි එකක් හදනකොට නේද? රයිට්. ලියා ගන්න මෙහෙම සංවිධානයක් විසින් ස්ථාපිත කළ
සංවිධානයක් විසින් ස්ථාපිත කළ සියලුම මානව සම්පත් කළමනාකරන උපායන් සියලුම මානව සම්පත් කළමනාකරන උපායන් උපක්‍රමශීලී මානව සම්පත් කළමනාකරණය ශේෂ්ත්‍රයේ යටතේ සාකච්ඡා කරනු ලැබේ. උපක්‍රමශීලී මානව සම්පත් කළමනාකරණයේදී මානව සම්පත් කළමනාකරන උපායයන් සංවිධානයේ සංයුක්ත උපායයන් සමග හැඩගැස්වීම සිදු කරනු ලැබේ. එතකොට මේ සම්බන්ධව අපිට හම්බ වෙන පාඩමේදී මම ඔයාලට කතා කරන්නම්. සංයුක්ත උපාය මාර්ග තියෙනවා, ඊට පස්සේ ප්‍රධාන උපාය මාර්ග තියෙනවා. මේ සංයුක්ත උපාය මාර්ග ගත්තොත් එහෙම මේකත් එක්ක සම්බන්ධ වෙනවා අභ්‍යන්තර සහ බාහිර කියන සාධක නේද? ඔයාලා අර අභ්‍යන්තර සහ බාහිර සාධක සැලකිල්ලට ගද්දී අපි ගන්න අර ස්කොට් විශ්ලේෂණය ගැන අහලා තියෙන්නේ සදුවත කියලා. එතකොට strength ශක්තිමත්භාවය, weakness, opportunity අවස්ථා, threat තර්ජනය මේක ගැන කතා කරනවා. මෙන්න මෙතනදී අපි උපාය මාර්ගයක් තීරණය කිරීමේදී එනවා අපිට තියෙන ශක්තියින් ගැන අපි බලන්න ඕනේ, අපිට තියෙන දුර්වලතා ගැන අපි බලන්න ඕනේ, අපිට තියෙන අවස්ථා ගැන අපි බලන්න ඕනේ, අපිට තියෙන තර්ජනයන් ගැන අපි බලන්න ඕනේ නේද? මේවා අනිවාර්යයෙන්ම ව්‍යාපාර ලෝකෙත් එහෙමම කරනවා. මේවා සම්බන්ධයෙන් අපි බොහෝ කරුණු කාරණා ඉදිරියේදී ඉගෙන ගන්නවා. තුන්වෙනි එක ලියන්න ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණය. ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණය. ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණය. ඕනෑම රටක දේශ සීමා ඉක්මවමින් ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබන ව්‍යාපාර සංවිධානවල මානව සම්පත් කළමනාකරන කාර්යයන් සහ සේවාදායක වර්ග යනාදී ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණය යටතේ හඳුනා ගැනේ. එතකොට ඔයාලා අහලා තියෙනවා බහිර්ගත රැකියා පැවරුම් මෙහෙම නේද? අන්න ඒ වගේ දේවල් අපි මෙතනදී කතා කරනවා. හරි. ඊළඟට මෙන්න මේ කියන මානව සම්පත් කළමනාකරණය කියන එක හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන තවත් විකල්ප පද තියෙනවා. අන්න ඕක විභාගෙදී දිගින් දිගටම ඇහුවා. හරි. ලියා ගන්න මාතෘකාවක් මානව සම්පත් කළමනාකරණය හැඳින්වීම සඳහා යොදා ගනු ලබන විකල්ප පද. හරි විකල්ප පද. එක මාණ්ඩලික
කළමනාකරණය. අපි කියන්නේ staff management. දෙක පිරිස්. ඒකටම කියනවා සේවා කියලා. සේවා මණ්ඩල කළමනාකරණය. staff management ඊට පස්සේ personal management කියලා කියනවා ඔය පිරිස් කළමනාකරණය. තුන්වෙනි එක මිනිස් බල කළමනාකරණය. man එහෙම නැත්නම් people management. මිනිස් බල කළමනාකරණය. ඊගායක අපි කියන්නේ human capital management කියලා. මානව ප්‍රාග්ධන කළමනාකරණය. මානව ප්‍රාග්ධන කළමනාකරණය. හරි මානව සම්පත් කළමනාකරණය ඔන්න විශේෂේෂයන් ටික දැම්මා. මානව සම්පත් කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා ගත්තා නේද? ඊට පස්සේ නම් මානව සම්පත් කළමනාකරණය හැඳින්වීමට යොදා ගන්න විකල්ප පද මාණ්ඩලික කළමනාකරණය, පිරිස් කළමනාකරණය, එහෙම නැත්නම් සේවා මණ්ඩල කළමනාකරණය, මිනිස් කළමනාකරණය. ඒකට මිනිස් බල කියලාත් අපි කියනවා. හරි තව එකක් තියෙනවා මිනිස් කළමනාකරණය කියන අපි ලිව්වේ. මිනිස් බල කළමනාකරණයට දාගන්න මෙහෙම. මිනිස් බල කළමනාකරණය කියලාත් එකක් ලියා ගන්න. ඒක man power. man power. මිනිස් බල කළමනාකරණය. ඒ වගේම ඕකේ සඳහන් වෙලා තිබුණ නැති එකක් තමයි මානව ප්‍රාග්ධන කළමනාකරණය. ඔන්න මම එකක් දුන්නා. ඊට පස්සේ අපිට කතා කරන්න වෙනවා මානව සම්පත් කළමනාකරණයේ තියෙන ප්‍රධාන පරමාර්ථ තුනක් තියෙනවා. ඊට පස්සේ මේ ප්‍රධාන පරමාර්ථ තුනට අමතරව තව අපිට කතා කරන්න තියෙන කරුණු කාරණා ටිකක් තියෙනවා. ලියා ගන්න මාතෘකාව මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධාන පරමාර්ථ. මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධාන පරමාර්ථ. ප්‍රධාන පරමාර්ථ. එක පළවෙනි එක තමයි සංවිධානයේ කාර්යක්ෂමතාව සහ සඵලදායීත්වය. සංවිධානයේ කාර්යක්ෂමතාවය සහ සඵලදායීත්වය වර්ධනය කිරීම. සංවිධානයේ කාර්යක්ෂමතාවය හා සඵලදායීත්වය වර්ධනය කිරීම. දෙක ඊටම යෝග්‍ය හා තෘප්තිමත්. ඊටම යෝග්‍ය හා තෘප්තිමත් සේවාදායකයන් පිරිසක් ජනිත කරවා ගැනීම සහ පවත්වාගෙන යාම. දැන් මතක තියාගන්න අදින් මම කියලා දෙන්නම් පටලව ගන්න එපා. සේවාදායකයා කියන්නේ කවුද? සේවාදායකයා එම්ප්ලොයි. මේ කියන්නේ රැකියාව කරන කෙනා. හරිද? සේවාදායකයා කියන්නේ. හැබැයි සේවා යෝජකයා කියලා කියන්නේ සේවා යෝජකයා කියන්නේ ප්‍රධානියා එහෙම නැත්නම් අයිතිකරු. සමහර තැන්වල කළමනාකරුවන් කියලා හඳුන්වනවා. කළමනාකරුවෝ කියන්නේ සේවකයෙක් කියන කළමනාකාරී. එහෙනම් යෝජකයා කියලා කියන්නේ කවුද? අයිතිකාරයා. එතකොට දායකයා කියලා කියන්නේ එහෙනම් රැකියාව කරන කෙනා සමගයේ ශ්‍රමය දායක කරන කෙනා තමයි දායකයා එම්ප්ලොයි කියලා අපි කියන්නේ. 3 සමාජීය සුභසිද්ධිය. සමාජීය සුභසිද්ධිය. සමාජීය
සුභසිද්ධිය. එතකොට දැන් ඔයාලා බලන්න අද වෙද්දී මානව සම්පත් කළමනාකරණය තුල සංවිධාන සමාජ සුභසිද්ධිය සඳහා කැප වෙලා නැද්ද කියලා නේද? ඒක සමාජයක් තුල දැන් ඔයාලට මම මෙහෙම කිව්වොත් එහෙම දැන් අපිට ඉස්සර ඔයාලා දන්නවා අද වගේ සංකීර්ණ සමාජයක් නෙවෙයි තිබුණේ. ඒ ගමකට ගියාට පස්සේ ගමේ තියෙනවා අපි කියන මහා කඩේ කියලා. හරිද? දැන් ওই මහා කඩේට ගියොත් එහෙම ඒ මහා කඩේ තියෙනවා මොනවද තියෙන්නේ මහා කඩේ? මේ මහා කඩේ ඇතුලේ ඔක්කොම දේවල් ටික තියෙනවා නේ. අද ඔය සුපර් මාකට් කියලා කිව්වොත් ඉස්සර ඒ ගමේ ගිහිල්ලා අපි ගත්තට පස්සේ ඛණ්ඩ බොන්න ඕන කියන බඩු ටික ඔක්කොම මේක ASCII තියෙනවා. රෙදි පිළිත් තියෙනවා. හරි? වලම් මුට්ටි ඔය දේවලුත් තියෙනවා. ඩීසල් ටිකක් පෙට්‍රල් ටිකක් ගන්න ගියොත් ඒකක් තියෙනවා. සිමෙන්තිත් තියෙනවා. නේද? හැබැයි අපි නිකන් වයර් කෑල්ලක් හොයාගෙන ගියොත් ඒකක් තියෙනවා. හරි? ඒතකොට ඇත්තටම මේකේ නැති මඟුලක් නෑ. ඔක්කොම තියෙනවා. ඔක්කොම මහකඩේ. ඔය මහකඩේ මුදලාලි ගත්තට පස්සේ ඔයාලා දන්නවා ඔයාලගේ ගම්වල අදටත් තියෙන ප්‍රධාන පෙළේ ඒ වගේ කඩ ඒ කඩේ මුදලාලි ගමේ මලගයක් වුණොත් ටක් ගාලා දුවගෙන ගිහලා බිස්කට් පැකට් එකක් අරගෙන යනවද නැද්ද? යනවා. මගුල් ගෙදරක් තිබ්බොත් අනිවාර්යෙන් සහභාගී වෙනවා. පින්කම් වලට සහභාගී වෙනවා නේ. ගිහලා Tamanට පුළුවන් උපරිමයෙන් දායකත්වයක් දෙන්න. ඇයි එහෙම කරේ? සමාජ සුභසිද්ධිය ඒ කාර්යය. ඇයි? හේතුව තමයි මෙයාගේ ව්‍යාපාරයේ පවතින්නේ මේ වටේ මිනිසු මේ කඩේට ආවොත් විතරයි නේද? ඒ නිසා මෙයාගේ යුතුයකමක් තියෙනවා එයාට ලැබෙන දේවල් වලින් යම් දෙයක් මේ අය වෙනුවෙන් දෙන්න. එහෙම නැත්නම් දෙනවා කියලා අඩුම ගන්න පෙන්නන්න හරි ඕන. එහෙම නැත්නම් එයාට පැවැත්මක් නැතුව යනවා. ඉතින් අද මේක සංකීර්ණ සමාජයට ආවට පස්සේ ව්‍යාපාර කෝටි ප්‍රකෝටි ගණන් මුදල් උපයනකොට ඒ වලින් සමාජ සත්කාරක ක්‍රියා කරනවා. ඔයාලා දැකලා තියෙනවා ඩයලොග් ආයතනයේ සමාජ සත්කාරක ක්‍රියා මේ පෞද්ගලික කාර්ය මම දැක්ක එහෙම කරගෙන යනවා. මොබිටෙල් ආයතනයේ කරගෙන යනවා. රූපවාහිනී නාලිකා එක එක ව්‍යාපෘති සම්බන්ධ කරලා ඒ අය මහ ජනතාවට විවිධ දේවල් කරගෙන යනවා. ඉතින් මේවා සමාජ සත්කාරක ක්‍රියා විදියට දක්වනවා. දැන් සහකාර අධ්‍යක්ෂකතුමා පුදේ මතක් කරා පාඨමාලා ගාස්තු ගෙවා ගැනීමේදී යම් ගැටලු සාගත තියෙන තත්ත්වයන් තියෙන ළමයි හිටියොත් එහෙම මාත් එක්කත් එක කතා කරා. ඉතින් ඔය අදහස මම කලිනුත් දාලා තිබුණා. ඉතින් එතුමා ඒකට එකඟ වෙලා පාඨමාලා ගාස්තු ගෙවන්න අපහසු අය හිටියොත් එහෙම එයාලට අවස්ථාවක් දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඔයාලා මිඩ් එක්සෑම් එක ලියද්දි රුපියල් 8500ක් ගෙවලා තියෙනකොට මාස 4ක් ඇද්දි ෆයිනල් එක්සෑම් එක බොහෝ විට මාස 9කින් එන්නේ. මේ වෙනකොට පාඨමාලා ගාස්තු 18500 සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒතර මේක ඒ වෙලාවේ ගෙවා ගන්න බැරි වුණොත් එහෙම කාට හරි පුළුවන් එන දැම්ම ඕනේ නම් කියන්නේ මිස්කෝ එක ආයතනයට කතා කරලා බැංකුව හරහා බැංකුවක් තියෙනවා. ඒ බැංකුව හරහා මේ පාඨමාලා ගාස්තු 18500 ණයක් විදියට අරගෙන මේක මාසික වාරික වලින් ගෙවාගෙන යන්න ඕන නම් හදා ගන්න පුළුවන්. ඒක උඩට ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිව විභාග වලට මුහුණ දෙන්න පුළුවන්. ඇඩ්මිෂන් එකේ ඒ වෙලාවට එයාට හම්බ වෙනවා. ප්‍රශ්න නැහැ. ඇයි එහෙම කරන්නේ? සමාජ සුභ සාධනෙ සමාජ සුභ සිද්ධිය නිසා. දැන් මේ පාඨමාලාව ASCII පාඨමාලා ගාස්තු අඩුයි කියලා සමහර ළමයිට මැසිලි නැගුණා. කවුගේ එකෙක් එහෙමයි හිටියා. නේද? මේ ගාස්තුවත් එක්ක මේක වටිනවද කියලා එහෙම ප්‍රශ්නයක් කරනවා. නේද? 10000 ඇයි මේක දෙන්නේ? නේද? ඒ ප්‍රශ්න තියෙනවා. නේද? නමුත් මම ඔයාලට කලින් කියලා තියෙනවා මතක් කරලා තියෙනවා. මොකද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ බහුතරයක් මේක ASCII ඉන්නේ. ඔවුන්ට බොහෝ අය කීප දෙනෙක් ඉන්න පුළුවන් සල්ලි තියෙන අය. නමුත් බහුතරයක්ම ලැබෙන මහ පොලින් තමයි මේක රෝල් කරලා කරගෙන යන්නේ කියලා මම දන්නවා. මම විශ්වවිද්‍යාල අසට යන හින්දා දන්නවා. අපි ඉගෙන ගන්න කාලෙත් එහෙම කට්ට කාපු නිසා අපි දන්නවා. ඒ නිසා මේ පාඨමාලා ගාස්තු උඩට ගෙනියන්න දෙන්නේ නැතුව කොයි ගන්නම තියාගෙන තියෙනවා. ඉතින් මේකේ ඒ නිසා කෙනෙකුට හිතන්න පුළුවන් මේකේ ගාස්තු අඩු වීම තුල මේකේ වටිනාකමත් අඩු වෙලාවක්ද උගන්වන දේවල් අඩුයිද විශේෂ නිර්දේශය නැද්ද කියලා. එහෙම කලබල වෙන්න එපා. ඔය රුපියල් ලක්ෂ ගණන් දීලා යන පාඨමාලා කරපු අය ආපහු ඇවිල්ලා මේක ASCII ඉගෙන ගත්තා ඉන්නවා. මේ පාරත් ප්‍රයිවට් කැම්පස් මම හිතන්නේ 4-5 ළමයි මේක ASCII ඉගෙන ගන්නවා. අදත් මේ ක්ලාස් එක ASCII ඉන්නවා. එහෙනම් කලබල වෙන්න එපා. ඒක එහෙමමයි. මම මේ සමාජ සුභ සාධනය ගැන මතක් කරනකොට එහෙනම් මේ යූත් එක හරහා මේ වගේ කරසටහන් කරනවා. ඇයි ඒ සමාජ සුභ සිද්ධිය උදෙසා සමාජ සුභ සිද්ධිය නැතුව ආයතනයකට අද පැවැත්මක් නැති වෙලා තියෙනවා. එහෙම තිබ්බ සමහර ආයතන තියෙනවා අද නැත්තරම නැති වෙලා ගිහිල්ලා. හරිද? ඒ නිසා ඔයාලටත් යුතුයකමක් තියෙනවා රජයේ මුදලින් ඉගෙනගෙන විශ්වවිද්‍යාලයේ ගිහලා උපාධිය අවසන් කරාට පස්සේ සමාජ සුභ සිද්ධිය උදෙසා ඔයත් මොනවා හරි කරන්න ඕනේ කියන එක මතක තියාගන්න මේ සමාජය වෙනුවෙන්. right. ඊගාට අපි යම් මානව සම්පත් කළමනාකරණයේ අරමුණු ගැන කතා කරමු. ලියා ගන්න මානව සම්පත් කළමනාකරණයේ අරමුණු. මානව සම්පත් කළමනාකරණයේ අරමුණු.
මානව සම්පත් ඉලියන මානව සම්පත් කළමනාකරණයේ අරමුණු ප්‍රධාන වශයෙන් උපායශීලී අරමුණු සහ අනිකුත් අරමුණු ලෙස උපායශීලී අරමුණු සහ අනිකුත් අරමුණු ලෙස වෙන්වෙන් වශයෙන් හඳුනාගත හැකිය. වෙන්වෙන් වශයෙන් හඳුනාගත හැකිය. හරි. පළවෙනි තරුවදාව ලියගන්න මානව සම්පත් කළමනාකරණයේ උපායශීලී අරමුණු strategic goals of HRA. ඊගොල්ලෝ මම තියාගන්න ඔයාලට මේ සම්පූර්ණ විෂය නිර්දේශයට අදාළව සමහරවිට ඉංග්‍රීසි වචන ලියා ගන්න බැරි වෙන වෙලාවල් තියෙන පුළුවන්. කලබල වෙන්න එපා. මොකද මේ ඉංග්‍රීසි වචනේත් එක්කම නෝට් එක ලෑස්ති කරලා එවනවා. ඒ විතරක් නෙවෙයි සමස්ත විෂය නිර්දේශයට අදාළ සියලුම ඉංග්‍රීසි වචන ටික. හරිද? සියලුම ඉංග්‍රීසි වචන ටික වෙනමම ඔයාලට තව සති කීපයක් ඇද්දී මම ඉදිරියේදී ලෑස්ති කරලා දෙනවා. ඒ හින්දා එතන සමස්ත විෂයට අදාළ සියලු කරුණු කාරණා ටික ඇතුළත් වෙලා තියෙනවා. ඒවා වටිනවා. හේතුව ඔයාලට ඉදිරියට යෑමේදී මොකද මේ ඉගෙන ගන්න විෂය ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකයටම අදාළ විෂයක්. මේක සාමාන්‍ය මේ ඩිප්ලෝමා එක කරලා ඔයාලට පිටරට යන්න පුළුවන් අවස්ථා තියෙනවා. අවස්ථා ග්‍රහණය කරගන්න හැකියාව තියෙනවා. එහෙ ගිහිල්ලා යම් මට්ටමක මානව සම්පත් කළමනාකරණයට අදාළ රැකියාවක් කරත් ඩොලර් 20000 25000 හම්බ වෙනවා. ඩොලර් 20000 කියලා කියන ලංකාවෙන් ගත්තොත් එහෙම ලක්ෂ අද ගත්තොත් ලක්ෂ 40ක වගේ වැටුපක්. ඩිප්ලෝමා එකට එහා ගිහිල්ලා ආයි ඩිප්ලෝමා එක උපාධියක් වගේ අරගෙන ගියොත් එහෙම සමහර තැන්වලදී ඩොලර් 60000කින් විතර මේක පටන් ගන්නවා. එහෙම වැඩ කරන මානව සම්පත් කළමනාකරු අතීතයට සාපේක්ෂව වර්තමානයේ වැඩ කරන්නේ කොහොමද කියලා තව ටිකකින් මම ඔයාලට පෙන්නන්නම්. හරි. ලියා ගන්න මෙහෙම 1. සේවාදායක ඵලදායීතාවය වැඩි කිරීම. සේවාදායක ඵලදායීතාවය වැඩි කිරීම. ඔතන සේවාදායක ඵලදායීතාවය හොයන විදිහත් අපි පොඩ්ඩක් දාගමුකෝ මෙන්න මේ සූත්‍රයක් මම දෙන්නම්. ලියන්න සේවාදායක ඵලදායීතාවය සමානයි සේවාදායක ඵලදායීතාවය සමානයි ඉර උඩ තියෙන එක කියන්නේ මේක ටිකක් ලියන්න තියෙනවා. ඉර උඩ යම් නිශ්චිත කාල පරිච්ඡේදයකදී නිෂ්පාදනය කරන ලද ඉරක් ගාලා සපයන ලද භාණ්ඩ හෝ සේවාවල වටිනාකම. බෙදනවා අදාළ කාලය තුල සේවයේ යෙදවූ සේවාදායකයන් සංඛ්‍යාව. එහෙම නැත්නම් ඉරක් ගහලා මිනිස් පැය ගණන යම් නිශ්චිත කාල පරිච්ඡේදයකදී නිෂ්පාදනය කරන ලද එහෙම නැත්නම් සපයන ලද භාණ්ඩ හා සේවාවල වටිනාකම. හරිද? දැන් මේක ගත්තොත් එහෙම 10000යි නම් මේක නිෂ්පාදනය කිරීම සඳහා යොදවපු ශ්‍රමයේ මිනිස් පැය ගණන 1000 නම් කීයද? සේවක ඵලදායීතාවය කීයද? 10යි නේද? 10යි. එතකොට එහෙනම් මේකෙන් අපිට හොයාගන්න පුළුවන් ඵලදායීතාවයේ පුද්ගලයෙක් ගත්තට පස්සේ එක් පැයකට කීයද කියලා. ඕනනම් මෙතන යදවු සේවා දායකයන් ප්‍රමාණයෙන් හොයාගන්න පුළුවන්. ඕනේ නම් මිනිස් පැය ගණනින් හොයාගන්න පුළුවන්. හරි. 2. සේවාදායක සංවර්ධන. ඔය පුහුණුව හා සංවර්ධනය කියලා පාඩමක් තියෙනවා අපිට ඉදිරියේදී. ඒකත් විශේෂිත පාඩමක් ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්. ඔය දන්නවා අද වෙද්දි මානව සම්පත් කළමනාකරු කියලා විදිහටම ඔයාලට රස්සාවට යන්න බෑ. හරිද? මානව සම්පත් කළමනාකරු කියලා යන්න පුළුවන්. පොඩි ආයතන වලට ඔයාලට යන්න පුළුවන්. දැවැන්ත ආයතන වලට
කිසිසේත්ම ඔයාලට ඩිප්ලෝමා එක හරහා එකපාරටම මේකේ HRM වෙන්න බෑ. හැබැයි HRM එකේ ස්ටාෆ් එකේ ඉන්න පළවෙනි 5 දෙනා අතරට ඔයාලට එන්න පුළුවන්. මේ 5 දෙනා කියලා කියන්නේ සමහරලාවට මම අර කිව්වේ වෙල්ෆෙයා සුබසාධන ඔෆිසර් කෙනෙක් වෙනම ඉන්නවා. පුහුණු සම්බන්ධයෙන් වෙනම ඉන්නවා. විනය සම්බන්ධයෙන් වෙනම ඉන්නවා. ඒ වගේම ගැටුම් කළමනාකරණය සම්බන්ධයෙන් වෙනම ඉන්නවා. ශ්‍රමික සම්බන්ධතා සම්බන්ධයෙන් වෙනම ඉන්නවා. මෙන්න මේ විදිහට ලොකු ලොකු ආයතනවල මේ එක් එක් කාර්යය එක් එක් අයට බෙදනවා. අපිට ලබන සතියවට ඉගෙන ගන්න පුළුවන් දෙපාර්තමේන්තුකරණය. ඒ දෙපාර්තමේන්තුකරණය යටතේ අපි මේක කතා කරනවා. මම කිව්වේ මෙන්න මේ වගේ තැනකට ඔයාලට ගියේ. මම අර කිව්වේ මගේ ගෝලයෙක් ගියා කියලා ගිය සතියේ. ඉතින් එයා ගිහිල්ලා මට කතා කරේ එයා වෙල්ෆෙයා ඔෆිසර් කෙනෙක් තමයි ගිහිල්ලා. ඒතර ඒ HRM එකේ අපි මේවා ඉගෙන ගන්නවා. හරිද? ඒතර පුහුණුව සංවර්ධනය යටතේ මතක තියාගන්න ඉගෙන ගන්න දේවල් එක්ක සමහර වෙලාවට ඔයාලට ආයතනයකට ගියාට පස්සේ පුහුණු හා සංවර්ධන මානව සම්පත් කළමනාකරු විදිහට තමයි කටයුතු කරන්න වෙන්නේ. එතකොට සේවකයන්ගේ ওই සංවර්ධන කටයුතු සඳහා අනිවාර්යයෙන්ම මූලිකත්වය දෙන්න ඕනේ. ඒ සංවර්ධනය කරනවා කියලා කියන්නේ සේවකයෙක්ගේ ස්ට්‍රැටජි එකක්. මංගාවේ ඉන්න සේවකයෝ 4 දෙනා ස්ට්‍රැටජි හරහා ඒ අය වෙනස්ම ආකාරයකට දක්ෂව විදිහට මම හදලා ගන්නකොට අනිත් ආයතන වලට මාත් එක්ක තරඟ කරන්න බැරුව යනවා. ඇයි ඒ? මංගාවේ ඉන්න අය අනිත් අයට වඩා දක්ෂයි, සංවර්ධනය වෙලා ඉන්නේ, හොඳට පුහුණු වෙලා ඉන්නේ. දක්ෂ විදිහට පුහුණු වෙච්ච ක්‍රිකට් කණ්ඩායමක් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. මේක වළක්වන්න බෑ නේද? දක්ෂ විදිහට ගහන්න පුළුවන් නම් ෆුට්බෝල් ඒ ටීම් එක දිනනවා. ඒ උන්ගේ දක්ෂතාවයන් හදලා තියෙනවා නේ. ඒ නිසා සංවර්ධනය කියලා කියන්නේ ස්ට්‍රැටජි එකක්. ඔයාලත් මේ උත්සාහ කරන්නේ අනිත් අය ගාව නැති ස්ට්‍රැටජි එකක් ඔයාලා හරහා ඔයාලට හදාගන්න. ඒ නිසා මේ පාඨමාලාව කරනවා. මේ පාඨමාලාව හරහා ඔයා ගන්න දේවල්, ඔයාට ඇහෙන දේවල්, ඔයා දකින්න දේවල්, ඔයා කරන දේවල් එක්ක ඔයා අනිත් අයට වඩා වෙනස් විදිහට හිතන්න ගන්නවා. එතකොට ඒක ඔයාට ස්ට්‍රැටජි එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ව්‍යාපාර ආයතනත් එහෙම සේවකයෝ වෙනස් කරන්න උත්සාහ කරනවා. හරි. 3 සේවාදායකයන්ගේ රැකියා ජීවිතේ ගුණාත්මක භාවය. වැඩි දියුණු කිරීම නිෂ්පාදන කටයුතු වලදී, සේවා කටයුතු වලදී ඔහුගේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම. හරි. ඊගාව එක. රාජ්‍ය සේවාදායක පරිපාලනයේ ඇලෙන කළමනාකරණය සම්බන්ධව පනවා ඇති නීති රීති අනපනත් වලට අනුකූල වන පරිදි සංවිධානයේ මානව සම්පත් උපයෝජනය කරන බව සහතික කිරීම. ඔයාලා දන්නවා පෞද්ගලික අංශයේ සේවකෙක් ඉස්සර නම් මාස 6ක් විතර යනකම් EPF එහෙම ගෙවුවේ නෑ. අද ඇතුළත් වුණා නම් හෙට ඉඳන් EPF ETF ගෙවන්න ඕනේ. සේවක අර්ථසාධක සහ සේවානියුක්ත භාරකාර අරමුදල්. හරි. ඒ වගේම පාරිතෝෂික ගෙවන්න ඕනේ. ප්‍රසූතිකාදාන අනපනත්තරගේ කාන්තාවට ප්‍රසූතියේදී ලබා දෙන්නා වූ නිමාඩු තියෙනවා 84ක්. මේ 84 දෙන්න ඕනේ. මේක ගර්භණී භාවයේ තුල දරුවා හම්බෙන්න ඉස්සෙල්ලා නිමාඩු ගන්නත් පුළුවන්, පස්සේ ගන්නත් පුළුවන්. ඒ වගේම දරු උපතක් සම්බන්ධයෙන් කතා කිරීමේදී මලදරු උපත් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවන් වලදී කොහොමද මේ නිමාඩු හම්බෙන්නේ? මේ දවස් 84කට පස්සේ ආයෙ නිමාඩු ගන්න පුළුවන්. තව මාස 3ක් ගන්න පුළුවන්. ඒක පඩියෙන් භාගයක් දෙන අවස්ථාවක් තියෙනවා. එතකොට ඊට පස්සේ ගත්තොත් මොකද? ඒක නෝප යනවා. මේ වගේ කරුණු කාරණා ඇත්තටම ඔයාලා දැනගන්න ඕනේ. රාජ්‍ය සේවයට ගියත්, පෞද්ගලික සේවයට ගියත් මේ කරුණු දැනගෙන ඉන්න ඕනේ. එතකොට ආයතනයක මේ කරුණු හරියටම කරනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ මානව සම්පත් කළමනාකරණය හරහා. right. ඊගාවට දෙවෙනි එක විදිහට තියාගන්න මානව සම්පත් කළමනාකරණයේ අනෙකුත් අරමුණු. ලියන්න මෙහෙම එක සේවානියුක්ත පිරිවැය අවම කිරීම. අපි
පිළිවෙල අවම කරන්න පුළුවන් නම් ඒක වටිනවා නේ. දෙක සේවාදායකයන් අභිප්‍රේරණය කිරීම. සේවාදායකයන් අභිප්‍රේරණය කිරීම. තුන සේවාදායක කැපවීම වර්ධනය කිරීම. සේවාදායක කැපවීම වර්ධනය කිරීම. ඊගායක සේවාදායකයන්ගේ වැඩ හා චර්යාව. සේවාදායකයන්ගේ වැඩ හා චර්යාව ආයතන අරමුණු ඉටු කර ගැනීමට හැකිවනසේ ආයතන අරමුණු ඉටු කර ගැනීමට හැකිවනසේ හැඩගස්වා ගැනීම. ඊගාවෙක මනා ශ්‍රමික සම්බන්ධතාවය. මනා ශ්‍රමික සම්බන්ධතාවය පවත්වාගෙන යාම. හරිද? ඒතර ඔය කියන ඒවා අනිකුත් අරමුණු වලට අපිට ගන්න පුළුවන්. ඊගාවට අපි බලමු මානව සම්පත් කළමනාකරු කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඉස්සරහට යන්න. ලියන්න දැන් කරුවක් දාලා මානව සම්පත් කළමනාකරු. මානව සම්පත් කළමනාකරු. හරි. දැන් මානව සම්පත් කළමනාකරු ගත්තට පස්සේ මම ඔයාලට කියන්න යන්නේ ඉස්සර මානව සම්පත් කළමනාකරු වැඩ කරපු විදියට නෙවෙයි අද අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ. නමුත් අපි පොදුවේ මානව සම්පත් කළමනාකරු කවුද කියන එක ඉගෙන ගන්නවා. එතකොට මම දැන් ඔයාලට මේ පෙන්වන වීඩියෝ එක හොඳට බලන්නකෝ. වර්තමානයේ මානව සම්පත් කළමනාකරුවෙක් එහෙම නැත්නම් කළමනාකාරිනියක් කොයි විදිහටද වැඩ කරන්න කියලා ඔයාලා හිතාගෙන ඉන්නවා ලංකාවේ මෙන්න මේ විදිහට අපි රස්සාවට ගියාට පස්සේ පුටුවක ඉඳගෙන පොත් ටිකක් වටේට තියගෙන කට්ටිය ළඟට ආවට පස්සේ ඕන්ට කතා කරලා මෙහෙමයි කරන්නේ කියලා කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් සහ ඇත්තටම වෙන්නේ කොහොමද කියලා අපි බලමු පොඩ්ඩක්. අපි අර කතා කරන දේවල් වලට එහා ගිහිල්ලා ඇත්තටම මානව සම්පත් කළමනාකරණය අද ක්‍රියාත්මක වෙනවා. එතකොට තාක්ෂණය කියන එක අපි උපරිමයෙන්ම පාවිච්චි කරනවා. ඒතර මේ තාක්ෂණයත් එක්ක දැන් ඔයාලා දන්නවා Zoom හරහා ඔයාලා මේ සම්බන්ධ වෙලා තියෙන තාක්ෂණික ගැටලු තියෙනවා. දැන් අපේ වගේ රටවල් වල බොහෝ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම නිරන්තරයෙන් කියන්න වෙලා තියෙන්නේ තාක්ෂණය පාවිච්චි කිරීමේදී තියෙන අඩුපාඩුකම් නේ. අපි කියන්නේ voice කියලා නේ, noise කියලා කියන්නේ බාධාව. ඒතර මේ බාධාවන් එක දැන් මට කීප විටක් කියන්න වෙන්නේ මේක ඕෆ් කරගන්න කියලා. හැබැයි මම ඔය පළවෙනි දවසේ විතරයි ඔය කියන්නේ. දෙවෙනි දවසේ ඉඳන් වගේ යද්දි ඔක හරියනවා ඔයාලට. හරි? නමුත් පළවෙනි දවසේ දෙකේ ওই ප්‍රශ්නේ එන්න පුළුවන්. නමුත් අනිත් පාඨමාලාවන් වලට ගියාට පස්සේ දෙවෙනි එකට තුන්වෙනි වගේ යද්දි ඔයාලා අනිවාර්යයෙන් මේක ඕෆ් කරගෙන ඉන්නවා. සමහර අයට ඇත්තට මේක ලොග් වෙච්ච අයට ඒක පාවිච්චි කරලා නැති හින්දා ඇති වෙන ප්‍රශ්නක් තියෙනවා. ඒ හින්දා ඒක ගැන අවධානයෙන් ඉන්න. ඔයාලා දැක්ක මානව සම්පත් කළමනාකරු නේද? human capital management කියලා කිව්වේ අද වෙද්දී ක්‍රියාත්මක වෙන විදිය ගෙදරින් නම් වැඩ කරන්න පුළුවන්, ඔෆිස් එකේ ගිහලා වැඩ කරන්න පුළුවන්. ඒ වැඩ කරනකොට අද පාවිච්චි කරන තාක්ෂණ ඔයාලා දැක්කා. එතකොට ඕකේ ඉන්න කාන්තාවක් විදියට එයා වැඩ කරන්නේ. ඕකත් එක්ක ඔයාලගේ තීනියක් තියාගන්න හැමෝටම මම අද කියනවා මේ වෙනකොට රියදුරු බලපත්‍රයක් නැත්නම් විශේෂයෙන්ම කාන්තාවන්ට රියදුරු බලපත්‍රයක් ගන්න, වාහනයක හීනයක් තියාගන්න. ඒ හීනේ අනිවාර්යයෙන් සදා කරගන්න. හේතුව ඔයා ආයතනයකට යද්දී බොහෝ විට මම අර කිව්ව ලංකාවේ තියෙන ප්‍රධාන පෞද්ගලික ආයතන තියෙන ඒ වගේ ආයතනවල ඔයා ගිය ගමන් ඔයාට වාහනයක් පවා හම්බ වෙනවා. හරිද? ඒ නිසා ඔළුවේ තියාගන්න එදාට වඩා වෙනස් විදිහට අද මානව සම්පත් කළමනාකරු හැසිරෙනවා. අපි මේවා ගැන දැනගෙන ඉන්න ඕනේ. නමුත් අපි පොදුවේ සාමාන්‍ය මානව සම්පත් කළමනාකරු සහ විශේෂඥ මානව සම්පත් කළමනාකරු ගැන කතා කරද්දී සාමාන්‍ය මානව සම්පත් කළමනාකරු කියන්නේ මේ හැම විෂයක් පිළිබඳව යම් යම් අවබෝධයක් තියෙන අය. විශේෂඥ කියලා ගන්නේ ශ්‍රේෂ්ඨයන් කීපයක් පිළිබඳව පරිපූර්ණ දැනුමක් තියෙන අය. ලියා ගන්න මෙන්න මෙහෙම මානව සම්පත් කළමනාකරු කියන එක ලියා ගන්න. ආයතනික අරමුණු ඉටු කර ගැනීම සඳහා
මානව සම්පත් කළමනාකරන කාර්යයන්ට අදාළ ප්‍රතිපත්ති මානව සම්පත් කළමනාකරන කාර්යයන්ට අදාළ ප්‍රතිපත්ති කමා ක්‍රියාපටිපාටි කමා වැඩසටහන් යනාදිය සකස් කිරීමත් ඒවායේ ක්‍රියාකාරීත්වය සහතික කරවා ගැනීමත් සිය රාජකාරී හා වගකීම් ලෙස ඉටු කරන කළමනාකරු මානව සම්පත් කළමනාකරු ලෙස හඳුනා ගනී. මානව සම්පත් කළමනාකරුගේ කාර්යභාරයේ ඉටු කිරීම හා ඔහුගේ දැනුම් හැකියාවන් සැලකිල්ලට ගත් විට සාමාන්‍යඥයෙක් ලෙස හා විශේෂඥයෙක් ලෙස ඇතැම් අවස්ථාවන්වලදී ඔහු හඳුනාගත හැකිය. තරුවද්දා ලියා ගන්න මානව සම්පත් කළමනාකරන සාමාන්‍යඥයෙක්. සාමාන්‍යඥ ලියන්න පුළුවන් නේද? සාමාන්‍යඥ. මානව සම්පත් කළමනාකරන සාමාන්‍යඥයෙක්. මෙහෙම ලියා ගන්න. මානව සම්පත් කළමනාකරන සිතියන් සියල්ලම හෝ වැඩි ප්‍රමාණයක් පිළිබඳව දැනුම හා කුසලතා තිබෙන මානව සම්පත් කළමනාකරු මානව සම්පත් සාමාන්‍යඥයෙකු ලෙස හඳුනා ගනී. උදාහරණ सामान्य अधिकारी इरक गहला नियोज्य सामान्य अधिकारी वराण्यत्रे मानव संपद हरि දැන් ඔය ආයතන වල ඉන්න සාමාන්‍ය අධිකාරී නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ඔවුන්ට විශේෂයන් කීපයක් කියලා කිව්වේ. ඔයාලට දැන් මම ඉස්සරහදී උගන්වනවා මොනවද? ආකර්ෂණයට එන්න ඉස්සෙල්ලා අපි රැකියා නිර්මාණය කරනවා. ඊට පස්සේ රැකියා ප්‍රතිනිර්මාණය කරනවා. විශ්ලේෂණය කරනවා. සැලසුම්කරණය කරනවා. ආකර්ෂණය කරනවා. තෝරා ගැනීම කරනවා. බඳවා ගැනීම කරනවා. ඊට පස්සේ අනුස්ථාපනය කරනවා. ඊට පස්සේ පුහුණුව හා සංවර්ධනය, සංවේදන කළමනාකරණය, ගැටුම් කළමනාකරණය, ඊට පස්සේ විනය කළමනාකරණය, දුක් ගැනවිලි කළමනාකරණය, ශ්‍රමික සම්බන්ධතා. මෙන්න මේවා තමයි අපි කියන්නේ මොනවද? මානව සම්පත් කළමනාකරණයේ ශ්‍රිතයන් කියලා. ඒවා පිළිබඳව ඔයාලට පුළුල් අවබෝධයක් තියෙනවා නම් අන්න එයා සාමාන්‍යඥයෙක් විදිහට අපි සලකනවා. කරුවක් දාලා ලියා ගන්න මානව සම්පත් කළමනාකරන විශේෂඥයෙක්.
මානව සම්පත් කළමනාකරන විශේෂඥයෙක්. මානව සම්පත් කළමනාකරන විශේෂඥයෙක්. ලියන්න මානව සම්පත් කළමනාකරන ශ්‍රිතයන් කිහිපයක් හෝ එක් මානව සම්පත් කළමනාකරන ශ්‍රිතයන් කිහිපයක් හෝ එක් ශ්‍රිතයක් පිළිබඳව ගැඹුරු ලෙස දැනුම හා කුසලතාවයේ තිබෙන මානව සම්පත් කළමනාකරු විශේෂඥයෙකු ලෙස හඳුනා ගනී. උදාහරණයක් කියන පුහුණු හා සංවර්ධන. මොන පුහුණු කිරීම හා සංවර්ධන. දැන් පුහුණු හා සංවර්ධන. වරන් දාන මානව සම්පත් කළමනාකරු. දැන් ඔය මම කියන ඒවා දැක්කොත් එහෙම ඔයා යුනිලීවර් එකට ගියොත් එහෙම යුනිලීවර් එකේ ඉන්නවා පුහුණු හා සංවර්ධන කියලා මානව සම්පත් කළමනාකරු. එයා තමයි සමහරලාට සේල්ස් රෙප්ලා පුහුණු කරන්නේ යා. හරි. බැංකුවල ඉන්නවා ලංකා බැංකුවේ මහජන බැංකුවේ ඉන්නවා පුහුණු හා සංවර්ධන මානව සම්පත් කළමනාකරුවෙක් අලුතෙන් බඳවගත් අය පුහුණු කරන්නේ යා. ඊට පස්සේ රැකියාව උසස් වීම පුහුණු කරන්නේ යා. අලුතෙන් ප්‍රොඩක්ට් එකක් ආවට පස්සේ ඒක සම්බන්ධයෙන් දැනුවත් කරලා පුහුණු කරන්නේ යා නේද? දැන් හමුදාවේ ගත්තට පස්සේ ඔයාලා දන්න හමුදා නිලධාරීන් ගත්තට පස්සේ හමුදා නිලධාරීන්ගේ ට්‍රේනින් වලට පුහුණු කිරීම වලට වෙනමමයි ඉන්නේ. නේ? පාණ්ඩික නිලධාරීන්ගේ ඉඳන් එහෙම වෙනමමයි පත් කරලා ඉන්නේ. ඒතර ඒවා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ වෙනමමයි. මම අර කිව්වා සුබ සාධනයේ සම්බන්ධයෙන් එයා කටයුතු කරනවා සුබ සාධන නිලධාරියෙක් ඉන්නවා. දැන් වෙල්ෆෙයාර් ඔෆිස් එකේම වෙල්ෆෙයාර් මැනේජර් විදියට ඔය මම දන්න BOC එකේ එහෙම ඉන්නවා වෙනම ඉහළ සීනියර් මැනේජර්ස්ලා එකට පත් කරලා ඉන්නවා. ඒ තමයි ඔක්කොම කරන්නේ. ඒකයි මම ඔයාලට කිව්වට මානව සම්පත් කළමනාකරු කියන එක ඔළුවේ තියාගන්න. හැබැයි අද වෙද්දී ව්‍යාපාර දැවැන්ත විදියට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ දැවැන්තයි කියන ව්‍යාපාරවල මානව සම්පත් කළමනාකරු කියන පුටුව නම් ලේසියකට ගන්න හම්බ වෙන එකක් නෙවෙයි. ඒකේ සමහර ආයතන වල අද වැටුප ඔය අහුවොත් පුදුම වෙයි. ලංකාවේ තියෙන එහෙම ආයතන 1,20 ලක්ෂයයි වැටුප. 1,20 ලක්ෂයයි මානව සම්පත් කළමනාකරුගේ වැටුප අද වෙද්දී සමහර ආයතන වල පෞද්ගලික ආයතන පිටටින් ඇවිල්ලා මේ සම්බන්ධ වෙච්ච ආයතන ඔය මාස් බෙන්ඩික්ස් වගේ ආයතන ගත්තත් එහෙමයි ලීනියර් ප්‍රෝටීන් වගේ ගත්තත් එහෙමයි ඒ වගේ විශාල විදියට ගෙවුවා. හරිද? එතකොට ඒ පුටුවේ ඒ ගානට ගෙවද්දී පල්ලෙහා තියෙන ඒවා මේක යටතේ 25ක් 30ක් විතර ඉන්නවා මානව සම්පත් කළමනාකරු එක් එක් ශේෂ්ත්‍රයන් සම්බන්ධයෙන්. ඒතර අන්න ඒවට ඔයාලට අන්තර්ගාමී වීම සඳහා අවස්ථාව ඉඩකඩ මේකෙන් හම්බ වෙනවා. ඉතින් එතනට ගියා සැලකිය යුතු වැටුපක් හම්බ වෙනවා. හරිද? එතකොට මම අර කිව්වේ දැන් උපාධියත් එක්ක උපාධි සහතිකේ තියාගෙන මේ ඩිප්ලෝමා එක කරලා මේ ඩිප්ලෝමා එකත් අරන් ගිහිල්ලා පෞද්ගලික අංශේ රස්සා කරන අය ඉන්නවා. ඒතර රජයේ රැකියාව වල දන්නවා පෞද්ගලික කාලේ උපාධිධාරීන් රුපියල් 20000න් පටන් ගත්තා. දැන් මේක මේ පෙබරවාරියේදී සම්පූර්ණ කරලා රුපියල් 40000 41000ක් දෙනවා කියලා තියෙනවා. එහෙම තියෙද්දි ඒකට පයින් ගහලා පෞද්ගලික අංශයේ මේ HRM එක පැත්තෙන් ගිහිල්ලා අද වෙද්දි රුපියල් 80000 90000 ලක්ෂ හම්බ කරන අය වැටුප් ගන්න අය ඉන්නවා. මතක තියාගන්න ගාමන් ෆැක්ටරි කියලා එහෙම හිතන්න යන්නත් එපා. ඒ වගේ සෙන්සුරාදේ ඉඳලා HRM එකේ ඉන්න අය නිමාඩු හොයලා බලන්න ඕනනම් මාත් දෙන්න කතා කරලා බලන්න අපේ ගිය ළමයි කතා කරනවා ඒ ඇයට සෙනසුරාදා ඉඳලා නිමාඩු තියෙනවා. එහෙම වැඩ කරන් මොනොත් ඒකට විශේෂයෙන් ගෙවීමුත් කරනවා. හරිද? පහසුකම් සියල්ල සමහර අයට මේ වෙනකොට වාහන පවා හම්බ වෙච්ච අය ඉන්නවා. ඒතකොට රජයේ රැකියාව තුල ඉන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔයාගේ අරමුණු පරමාර්ථات එක්ක තමයි ඔයා තීරණය කරලා ඉස්සරහට යනවද නැද්ද කියලා තීරණය කරන්නේ. එහෙම නැත්නම් මේ රජයේ රැකියාවක් එක්ක වගේ ගිහලා ගුරු වෘත්තියකට වගේ ගිහිල්ලා ඒකත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරනවා කියලා තීරණය කරන්නත් පුළුවන්. ඒ පැත්තෙන් ගියත් මේක ASCII අදත් ගුරුවරු ඉන්නවා මේක ඇතුලේ. ඒ ඉන්න ගුරුවරු පවා හැබැයි තමන්ගේ වෘත්තිය හරියට කරගෙන යාම සඳහා අවශ්‍ය කරුණු කාරණා ටික ඉස්මතුව දැන ගැනීම සඳහා මේවා වැදගත් වෙනවා. චක්‍ර ලේඛන ඔයා මොකද්ද කියන එක දැනගන්න පුළුවන්. ඔයාගේ රැකියාවට හම්බෙන පත්වීම් ලිපි ඇතුළත් වෙච්ච කරුණු දැනගන්න පුළුවන්. ඒක හරහා ඔයා මොනවද කරන්න ඕනේ මොනවද නොකරන්න ඕනේ කියලා ඔයාලට දැනගන්න පුළුවන්. ඔයාලට යම් ගැටලුවක් ඇති වුණොත් එimhe විසඳා ගන්න
යන්න ඕනේ තැන් ටික ඔයා දැනගන්න ඕනේ. ඒ සඳහා ගියාට පස්සේ දින කීයකින් ඔයාගේ ප්‍රශ්න විසඳන්න ඕනේද කියලා නීතිමය වශයෙන් ඔයා දැනගන්න ඕනේ. මේවා ඔක්කොම මේක අස්සේ තියෙනවා ඉගෙන ගන්න. ඒ නිසා මේවා ඉගෙන ගත්තට පස්සේ ඕනේ නම් රාජ්‍ය සේවයේ ඇතුළේ ඉඳගෙනත් විභාග ලියලා යම් ප්‍රමාණයකට යන්නත් පුළුවන්. ඒ වගේම පෞද්ගලික අංශයට ගිහිල්ලා ඉහළ වැටුප් ගන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔයාගේ තීන්දුව తీරන මත. හරි. එහෙනම් මානව සම්පත් කළමනාකරුවන් මේ එක එක ශේෂ්ඨයන්ට විශේෂිත වෙච්ච අය ඉන්න පුළුවන්. මේවා පොදුවේ දැනගෙන ඉන්න අය ඉන්න පුළුවන්. හරි. ඊගොල්ලෝ ලියා ගන්න කරුවක් දාලා මානව සම්පත් කළමනාකරුගේ භූමිකාව. මානව සම්පත් කළමනාකරුගේ භූමිකාව. දැන් මානව සම්පත් කළමනාකරුගේ රෝල් එක. එහෙම නැත්නම් භූමිකාව මොකක්ද කියලා ගත්තට පස්සේ අද වෙද්දී ඉස්සර වගේ නෙවෙයි. ඊට එහා ගිහිල්ලා. නේද? ඊට එහා ගිහිල්ලා ඉගෙන ගන්න අය ඉන්නවා. පොඩි මැසේජ් එකක් ආවා තිබුණා අද කීයටද ඉවර වෙන්නේ කියලා. 10:45 වෙදි ලෙක්චර් ඉවර වෙනවා. කලබල වෙන්න එපා ඈ. හරි. 10:45 ලෙක්චර් ඉවර කරන්න. ඒ වගේම රෙකෝඩින් එක දෙනවද කියලා අහලා තිබුණා. රෙකෝඩින් එකක් දෙන්නම්. මේ අන්තිම විනාඩි 5 මම මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න හැරම්. හරි. එතකොට මානව සම්පත් කළමනාකරුගේ අද වෙද්දී තියෙන භූමිකාව මොනවද? ලියා ගන්න මෙහෙම මානව සම්පත් කළමනාකරුගේ ප්‍රධාන භූමිකාවන් කිහිපයක්. පහත පරිදි හඳුනාගත හැක. එක පරිපාලන භූමිකාව. ඇඩ්මිනිස්ට්‍රේටිව් රෝල් එකක් එයාගාව තියෙනවනේ ලිපි ලේඛන සම්බන්ධයෙන් කටයුතු කරන්න මානව සම්පත් කළමනාකරු. දෙක උපදේශන භූමිකාව. කන්සර්වේටිව් එහෙම නැත්නම් අද කවුන්සලින් කියන උපදේශනේ නේද? ඒක ටිකක් එහාට ගිය එකක්. එතකොට කවුන්සලින් කියන එකත් අද ලොකු වටිනාකමක් නිර්මාණය වෙලා තියෙනවනේ නේද? ඔයාලා දන්නවා උපාධියට පරිබාහිරව අද වෙද්දී අංක 1ටම මානව සම්පත් කළමනාකරණයේ තියෙනවා. හරි? ඊට පස්සේ කවුන්සලින් කියන එකක් තියෙනවා ජීවිතය සමබර කරගෙන රැකියා කටයුතු සමබර කරගෙන නේද? ඒක පවත්වාගෙන යාම සඳහා සමහර රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු වල බඳවා ගැනීමේදී ඒකත් මේකට පස්සේ බලන අවස්ථාවක් තියෙනවා. හරි? මම කියලා පෙළ ගැසුවොත් එimhe එක මානව සම්පත් කළමනාකරණේ කාට හරි ඕනනම් කවුන්සලින් ඩිප්ලෝමා එකක් කරගන්න පුළුවන් නම් ඒකත් හරි වටිනවා. ඕනනම් කවුන්සලින් ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන් ඩිප්ලෝමා එකක් කරගෙන. ඉතින් මානව සම්පත් කළමනාකරුට කවුන්සලින් පිළිබඳව යම් අවබෝධයක් තිබිය යුතුයි නේද? එහෙම ඩිප්ලෝමා එකක් තියාගෙන ඉන්නවනම් වඩා හොඳයි. හරි? රයිට්. මම ඔයාලට උදේ මතක් කරා වගේ ජාතික මට්ටමින් මට ඔය ආරාධනාව ඇවිල්ලා තියෙනවා. දැන් මගේ වෙලාව පිළිබඳව මට ප්‍රශ්නයක් තියෙනවා. මම ඉදිරි සති දෙක ඇතුළත ඒ සඳහා වෙලාවක් වෙන් කරගෙන ඔය කවුන්සලින් ඩිප්ලෝමා එකත් ජාතික මට්ටමින් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම වුණොත් මම ඔයාලට මතක් කිරීමක් කරන්න. මේ සම්බන්ධයෙන් උනන්දු දක්වන අය ඉන්නවා නේද? අර තව විශේෂිත එකක් තමයි රිසර්ච් මෙතොලොජි කියන සබ්ජෙක්ට් එක. ඒක හැමෝම නෙවෙයි කරන පිරිසක් ඉන්නවා. ඒකට සම්බන්ධ වෙන්නත් ඉදිරියේදී අවස්ථාවක් හම්බ වෙයි ඔයාලට. මම මේ හම්බ වෙන අවස්ථාව ඔයාලට දැනුවත් කරන්න මේ සඳහා ලෑස්ති වෙලා ඉන්න. මොකද ඉගෙන ගැනීම තුළ අපිට ගොඩාක් දේවල් කරගන්න පුළුවන් ඉස්සරහදී. ඒතකොට මේක හරහා යන්නේ ඔක්කොම රජය සම්බන්ධ වෙලා. ඒතකොට මේ අමාත්‍යාංශයට තමයි සියල්ලක්ම සිද්ධ කරන්නේ. එහෙනම් මේ වගකීම පැහැදිලිවම තියෙනවා. මගෙන් අහලා තිබ්බාට සමහර අය ආණ්ඩු මාරු වීමේ දැන් ඔයාලා දන්නවා ආණ්ඩු මාරු වුණා කියලා කිසිම දවසක ජාතික තරුණ දේවා සභාව මාරු වෙන්නේ නැහැ. ඒක නැති වෙන්නේ නෑ නේ. කවුද ජනාධිපති කියන එක වැඩකුත් නෑ අපිට. කවුද අගමැති කියන එක වැඩකුත් නෑ. මේ අමාත්‍යාංශය ඒක හිමමයි. ඒක දැනට අවුරුදු 50කටත් එහා තිබ්බා. ඉස්සරහටත් ඒක හිමම තමයි. ඒ හින්දා ඒක විශ්වාසයෙන් මේ කටයුතු අපිට කරගෙන යන්න පුළුවන්. ඒතර මම මේ කියන්නේ නම් උපදේශනයේ කියන එකත් මානව සම්පත් කළමනාකරු වාසිය තිබිය යුතු ප්‍රධාන වගකීමක්. මොකද දුක් ගැනවිලි ඉදිරිපත් කරනකොට ඒවට උත්තර දෙනකොට නේද අහුම්කම් දෙන්න ඕනේ. ඒවට පැහැදිලිව අවබෝධයෙන් කටයුතු කරන්න ඕන නිසා. තුන්වෙනි එක උපායශීලී තීරණ ගැනීමේ භූමිකාව.
ඒ වගේම අද වෙනකොට තව එකක් කරනවා ඒකත් ලියා ගන්න සේවා දායකයන් වෙනුවෙන් පෙනී සිටීමේ භූමිකාව. හරි. ඊගාවට දැන් මේ කියන මානව සම්පත් කළමනාකරු හරිද? ඒතර මානව සම්පත් කළමනාකරු ක්‍රියාත්මක වෙන විදිය ගත්තට පස්සේ මම ආපහු මේක ඉදිරියේදී මතක් කරන්න තියෙන පාඩම දැන් චුට්ටක් මතක් කරන්න. ඔයාලා දන්නවා මේ රැකියා ස්ථානයට බඳව ගන්නකොට මේ රැකියාවක් කියලා කියන්නේ ප්‍රධාන කරු තුනක් තියෙනවා. කටයුතු, රාජකාරී, වගකීම්. මේක තමයි ලෝකේ කොහේ ගියත් තියෙන්නේ. මේ තුනෙන් එහා කිසිම දෙයක් නැහැ. අපේ රටේ ජනාධිපතිත් මේක කරන්නේ පල්ලෙහාම ඉන්න සෞඛ්‍ය කම්කරු වගේ තියෙන්නේ මෙන්න මේ තුන විතරයි. කටයුතු රාජකාරී වගේ ඕක ලංකාවෙත් එකයි ඇමරිකාවෙත් එකයි බ්‍රිතාන්‍යත් එකයි. ඒතකොට මෙන්න මේ කටයුතු රාජකාරී වාක්‍ය මොනවද කියලා මානව සම්පත් කළමනාකරු තමයි තීරණය කරලා අදාළ සේවකයාට දෙන්නේ මේක තමයි වාගේ කටයුත්ත මේක තමයි වාගේ රාජකාරිය මේක තමයි වගකීම කියලා පවරන්නේ. හරිද? එතකොට එහෙම පවරලා මෙයා වැඩ කරනකොට මානව සම්පත් කළමනාකරුට පැවරීම් ටික කරන්න නම් ඔයාලා දැනගන්න ඕනේ ඉහළ කළමනාකාරීත්වය අවශ්‍ය අධිකාරීත්වය මානව සම්පත් කළමනාකරුට දීලා තියෙනවා. මෙතන ඉන්න මානව සම්පත් කළමනාකරුට උඩින් තව ඉන්නවනේ පිරිසක් නේද? සාමාන්‍ය අධිකාරී වෙන්න පුළුවන්, සභාපති වෙන්න පුළුවන්, අධ්‍යක්ෂක වෙන්න පුළුවන්. අන්න ඒ ඉහළ කළමනාකාරීත්වය මෙන්න මේ මානව සම්පත් කළමනාකරුට අදාළ අධිකාරීත්වය දීලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි යාට පුළුවන් ඉන්නේ මේක කටයුත්ත කරගෙන යන්න. දැන් ඔයාලා දැක්ක මේ දවස්වල ගෑස් සිලින්ඩර් පුපුරනවානේ නේද? ගෑස් සිලින්ඩර් පුපුරනකොට සංයුතිය වෙනස් කරේ නෑම කියලා කිව්වට දවසට 20ක් 25ක් පුපුරනවා ගිනි ගන්නවා නේද? පස්සේ හොයාගෙන යද්දි චෙක් කරලා බලද්දි ඊට පස්සේ සංයුතිය වෙනසක් වෙලා තියෙනවා කියලා එහෙන් කියනවා. ඊට පස්සේ ප්‍රමිති ආයතනෙට ගියාට පස්සේ ප්‍රමිති ආයතනය මොකද්ද කියන්නේ? අපිට මේ සම්බන්ධයෙන් ඇක්ෂන් එකක් ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. අපිට තිබුණු ඔතොරිටි එක අධිකාරීත්වය පාරිභෝගික සේවා අධිකාරිය ලබාගෙන එහෙනම් මේකට වග කියන්න ඕනේ කවුද පාරිභෝගික සේවා අධිකාරිය අපිට කරන්න දෙයක් නැහැ කියලා අන්න එතනින් එහා පැත්තට තල්ලු කරා. පාරිභෝගික සේවා අධිකාරිය අනිත් පැත්තෙන් කිව්වා මේකේ ප්‍රමිතිය හදන්න ඕනේ අහවල් තැනින් කියලා. ඊට පස්සේ ආපහු මේ පැත්තෙන් කියනවා ප්‍රමිතිය හදන්න අපිට අධිකාරීත්වය තියෙන්නේ සිලින්ඩරේට විතරයි. එතනින් යා කෑලි වලට අපිට අධිකාරීත්වයක් පවර්ලා නැහැ. ඒක අධීක්ෂණය කරන්න බෑ කියලා. මොනවද මේ කියන්නේ? අන්න ඒ අයට හම්බෙලා තියෙන අධිකාරීත්වය බලය ගැන තමයි මේ අය මේ කියන්නේ. එහෙනම් මානව සම්පත් කළමනාකරටත් ඕක කොහොමමයි එහාටත් මෙන්න මේ අධිකාරීත්වය පවර්ලා තිබ්බොත් එයාට වැඩ ටික හරියට කරගෙන යන්න පුළුවන්. නැත්තම් බෑ. දැන් ගිහිල්ලා ප්‍රමිති ආයතනයට කෑගේ වඩන්න ප්‍රමිති ආයතනය කියන පාරිභෝගික සේවා එකත් එක්ක ගිහිල්ලා බේර ගන්න කියලා. පාරිභෝගික සේවා එකට ලියුම් කරලා යන්න ඕනේද? ඇත්තටම මිනිස්සු මේ කටයුතු කරන්න කියලා නේද? අපි ලියුම් දෙන්න ඕනේ. අපි පෙස්සම් බාර දෙන්න ඕනේ. එතකොට තමයි කට්ටිය විවාහ කරන්නේ. එතකම් මොනවද කරන්නේ? ඒතකොට ඒ ආයතන වල නිලධාරීන් ක්‍රියාත්මක වෙන විදිහත් එක්ක යම් ගැටලු සාගත තත්ත්වයන් තියෙනවා. ඕවා පෞද්ගලික ආයතන වුණා නම් ඔයිට වඩා ආත්පසින්ම වෙනස් නේ. මගේ ආයතන එහෙම ප්‍රශ්නයක් කරනවා නම් මම ක්‍රියාත්මක වෙන විදිය ඊට වඩා වෙනස්. නමුත් අපේ රටේ දැන් මේ ගෑස් සිලින්ඩර් ටික නිකුත් කරපු ටික ආපහු එකතු කරගන්න නැතුව ඔයාලා දැක්ක මේ දවස් ටිකේ ඉන්නකොට ළමයි සමාන ළමයි මරුණා කියලා කිව්වා. ඒතකොට තුවාල වෙච්ච ප්‍රමාණය විනාශ වෙච්ච දේපල මිනිසුන්ගේ තැතිගෙම්ම සහ බය මෙච්චරද කියලා කියන්න බෑ. හැබැයි ඒක එකතු කරගත්තේ නෑ. නමුත් මම දන්න දැන් Toyota company කියලා කියන්නේ ලෝකයේ තියෙන ප්‍රබලම ආයතනයක්. මේ Toyota company කාර් එක හදලා පහුගිය අවුරුදු වල ඒ කාර් එක හදපු කාර් එක ලෝකේ පුරා බෙදා හැරියා කෝටි ප්‍රකෝටි ගාණක් එයාලගේ ඒ සඳහා ගිය වියදම් වාහන ටික ඔක්කොම යවුවට පස්සේ එක චූටි අඩුවක් මෙයාලා හොයාගත්තා. මොකද ඒ තමයි බ්‍රේක් පැඩල් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා මෙයාලට දැනගන්න හම්බුණා. මේවා රටරටවල් වලට යවුවට පස්සේ. හැබැයි මේ ආයතනය මොකද කරේ? හැකි සැනෙන් ආපහු මේ රටරටවල් වලට ගිහිල්ලා තිබ්බ වාහන ටික ඔක්කොම නැවත ගෙන්න ගත්තා. විශාල මුදලක් වියදම් කළා. හැබැයි එයාලා ඒ දේ කරා. ඒ අතර මට මතකයි ලංකාවට ආපු සමහර කාර් ආපහු යවුවේ නෑ. අපේ මිනිස්සු නෑ අපිට ඒක ප්‍රශ්නයක් නෑ කියලා තියාගත්ත අය හිටියා. නමුත් මේ අය ආපහු ගත්ත ඒ සියලු වියදම් එයාලා දරාගත්තා. කෝටි ප්‍රකෝටි ගාණක්. මොකද මහ ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි පොඩි ප්‍රශ්නයක් තිබ්බේ. නමුත් ඒක එයාලා විසඳන්න උත්සාහ කරා. සෝනි කම්පැනියත් ඔය වගේ
ගුවන් අපි කියන කැසට් රෙකෝඩර් සම්බන්ධයෙන් ඇති වෙච්ච ඔය වගේ ප්‍රශ්නකදී මේ වගේ දේවල් කරා. නමුත් හිතන්න ලංකාව වර්ග කිලෝමීටර් 68000 කියලා කියන පොඩි ප්‍රමාණයක් ලොකු එකක් නෙවෙයි. මේ තියෙන සිලින්ඩර්ස් ටික ආපහු ගේන්න එක දවසක් දෙකක් ඇති හොඳටම ඇති. මිනිසුන්ට ගෙනත් දෙන්න ඕන මිනිස්සු අනිවාර්යෙන් ගෙනත් දෙනවා. හැබැයි එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම මේ කියන්නේ මේ අධිකාරීත්වය සහ ඒවා ක්‍රියාත්මක වෙන විදිය. ඒතර මේවා සම්බන්ධයෙන් අපි ප්‍රායෝගිකව දැනගන්න ඕනේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ නිසා මානව සම්පත් කළමනාකරුට මෙන්න මේ ලැබෙන අධිකාරීත්වය අතිශයින්ම වැදගත් වෙනවා තමන්ගේ කටයුතු පවත්වාගෙන යාම සඳහා. ලියා ගන්න කරුවක් දාලා මානව සම්පත් කළමනාකරුගේ විශේෂ අධිකාරී තත්ත්වයන් මානව සම්පත් කළමනාකරුගේ විශේෂිත අධිකාරී තත්ත්වයන් හතරවෙනි රෝල් එක ආපහු අහලා තිබුණා. ඒක තමයි සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටීම. හරි. හතරවෙනි එක අහලා තිබුණා සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටීම. හරි. දැන් මාතෘකාව ලියා ගන්න. මානව සම්පත් කළමනාකරුගේ විශේෂ අධිකාරී තත්ත්වයන්. ටිකක් ලියලා අපි ගමු මෙහෙම. ලියා ගන්න මෙහෙම. මානව සම්පත් කළමනාකරු මානව සම්පත් කළමනාකරු මානව සම්පත් කළමනාකරණයට අදාළ මානව සම්පත් කළමනාකරණයට අදාළ තීරණ ගැනීමේදී හා එම තීරණ ක්‍රියාත්මක කරවීමේදී රේඛීය කළමනාකරුවන්ගෙන් විය හැකි ප්‍රතික්ෂේප වීම වළක්වා ලීමටත් මානව සම්පත් කළමනාකරණයේ කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය තහවුරු කිරීම සඳහා ව්‍යාපාර ආයතනවල ඉහළ කළමනාකාරීත්වයට මානව සම්පත් කළමනාකරුවන්ට විශේෂ අධිකාරී තත්ත්වයන් තුනක් පවරා දිය හැකිය. එක කන්කියුරන්ට් කියලා කියන්නේ සහගාමී අධිකාරීත්වය. ඒක ඇත්තට මෙහෙම ලියා ගන්න. මානව සම්පත් කළමනාකරණයට අදාළ තීරණ ගැනීමේදී රේඛීය කළමනාකරුවන් අදාළ තීරණ සම්බන්ධයෙන් මානව සම්පත් කළමනාකරුගේ අනුමැතිය ලබා ගත යුතුය. දෙක කෘත්‍යාත්මක එහෙම නැත්නම් කෘත්‍යාත්මක අධිකාරීත්වය.
කෘත්‍යාත්මක හරි කෘත්‍යාත්මක අධිකාරීත්වය කෘත්‍යාත්මක මේ කෘත්‍යාත්මක අධිකාරීත්වය ෆන්ක්ෂනල් ඔතොරිටි කියලා කියන්නේ කෘත්‍යාත්මක අධිකාරීත්වය. ඒක මෙහෙම ලියා ගන්න. නිශ්චිත මානව සම්පත් කළමනාකරන කාර්යයන් නිශ්චිත මානව සම්පත් කළමනාකරන කාර්යයන් පිළිබඳව කළමනාකරුවන්ට අනදිය හැකිය කළමනාකරුවන්ට අනදිය හැකිය හරි රේඛීය කළමනාකරුවෝ කියන එක පිළිබඳව අපි ඉස්සරහට කතා කරමු රේඛීය කළමනාකරුවෝ කියලා කියන්නේ මෙයාට වඩා ඉහළින් ඉන්නවනේ නේද? ඒතකොට ඒ අය ස්ටාෆින් කියලා අපි හඳුනා ගන්නවා. ඒතකොට මෙන්න මේ මෙයාට උඩින් ඉන්න අය සම්බන්ධයෙන් එතකොට මේ යම් යම් අවස්ථාවන් වලදී එයාට උඩින් ඉන්න අය ඉන්නවා සමහරවිට පහළ ඉන්න අය ඉන්නවා. ඒතකොට මේක කියන්නේ නිශ්චිතව මානව සම්පත් කළමනාකාරයන් පිළිබඳව කළමනාකරුවන්ට අනදී හැකියි කියලා. එතකොට රේඛීය කළමනාකරුවන් අදාළ තීරණ සම්බන්ධයෙන් මානව සම්පත් කළමනාකරුවන් දැනුවත් කරන්න ඕනේ. ඒ වගේ සමහර අවස්ථාවන් වල සහසම්බන්ධ කරන්න ඕනේ. සමහරලාට මේ රේඛීය මට්ටමේ එකම සිටියන්ගේ ඉන්න අය ඔයාලා දැකලා තියෙනවා. මම කිව්වොත් එහෙම නිෂ්පාදන කළමනාකරුවන් ඉන්නවා, මූල්‍යය ඉන්නවා, අලදියා ඉන්නවා නේද? ඊට පස්සේ පරිශන හා සංවර්ධන ඉන්නවා. ඔහොම ඉන්නවා. එතකොට මේ අය යම් යම් තීරණ ගන්නකොට මේ කියන මානව සම්පත් කළමනාකරු සම්බන්ධ කරගන්න ඕනේ කියලා තමයි ඒකේ සඳහන් කරේ. ඊගාවට තුන්වෙනි එක ලියන්න අනිවාර්ය මාණ්ඩලික විචාරණ අධිකාරී අනිවාර්ය මාණ්ඩලික විචාරණ අධිකාරී විචාරණ අධිකාරිය අනිවාර්ය මාණ්ඩලික විචාරණ අධිකාරිය මෙහෙම ලියා ගන්න මානව සම්පත් කළමනාකරණයට අදාළ මානව සම්පත් කළමනාකරණයට අදාළ තීරණ ගැනීමේදී රේඛීය කළමනාකරුවන් මානව සම්පත් කළමනාකරුගේ උපදෙස් ලබා ගත යුතුය. මානව සම්පත් කළමනාකරුගේ උපදෙස් ලබා ගත යුතුය. දැන් බලන්න එතක කිව්වා රේඛීය කළමනාකරුවන් මානව සම්පත් කළමනාකරුට ඉහළින් ඉන්න පුළුවන්. ඒතකොට මේ ඉහළින් ඉන්න අය යම් යම් සම්බන්ධව තීරණ ගැනීමේදී මානව සම්පත් කළමනාකරණයට අදාළ අනුමැතිය ගන්න ඕනේ. අනිත් පැත්තෙන් කිව්වා ඒ වගේම උපදෙස් ගන්න ඕනේ නේද? ඒතකොට එහෙනම් මේ ශේෂ්ත්‍රයේ සම්බන්ධයේ දැනුගත් පුද්ගලයෝ සම්බන්ධ කරගන්න ඕනේ. ඔයාලා දාන්නේ ජනාධිපති කොමිටි දාන්නේ නේද? ඒවා දාන්නේ විශේෂ සම්බන්ධ වෙච්ච අය තමයි දාන්නේ. දැන් ලංකාවේ අර ගත්තාට පස්සේ විද්‍යාත්මක පදනම් මත කැබිනට් වරුන්ට අමාත්‍ය දුර ලබා දුන්නේ කාලය. දැන් නම් මේ විද්‍යාත්මක පදනම තියෙනවද දන්නේ. එතකොට එහෙනම් මේ දැනුම් හැකියාවන් තියෙන අය තෝරලා බේරලා ඒ අයට ඒ කටයුත්ත පවරවුවොත් ඒක කරගෙන යන්න පුළුවන් කියන තැන ඉන්නවා. හැබැයි එහෙම ඇත්තටම පුළුවන් ද කියන එක පිළිබඳව ගැටලුවකුත් තියෙනවා නේද? ඒ නිසා සමහර තැන්වලදී ගැටලු සාගත තත්ත්වයන් එන්න පුළුවන්. නමුත් රාජ්‍ය සේවය තුළ මතක තියාගන්න මෙන්න මේ පල්ලෙහා ඉඳන් යනකොට මේකේ නම් විධිමත් පටිපාටියක් තියෙනවා මොන ආයතනය තුල ගියත් එයාට මේ උසස් වීම හම්බ වෙන විදියක් තියෙනවා. ඒකත් එක්ක තමයි යන්නේ ඔයාලා ගැසට් එකක් ගත්තට පස්සේ ගැසට් එකේ දකින්නේ මේක. ඒතර මේක හැර වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක යන්න ඕන පිළිවෙලට යන්නේ. ඉතින් අද දේශපාලනයේ මැදිහත් වෙලා සමහර ඒ තැන්වල සභාපති ලේකම් තනතුරු සඳහා ක්‍රියාත්මක වෙන ඉති තියෙන්න පුළුවන්. නමුත් අනිවාර්ය වෙච්ච පොදු ක්‍රියාපටිපාටියක් තියෙනවාමයි. ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒවට අනුව තමයි අනුගතව වැඩ කරන්න වෙන්නේ.
ඔයා යම් ආයතනයකට ගිහිල්ලා රස්සාව ලබා ගත්තට පස්සේ ඔයාට උඩින් ඉන්නේ කවුද කියලා ඔයා දැනගන්න ඕනේ. එයාගේ බලතල මොනවද කියලා ඔයා දැනගන්න ඕනේ. එයා පවර්න දේවල් වලින් ඔයා කරන්න ඕනේ මොනවද කියලා ඔයා දැනගන්න ඕනේ. ඔයාට පල්ලෙහා ඉන්න අය කවුද කියලා ඔයා දැනගන්න ඕනේ. ඔයාට බලේ පවර්ලා තියෙන්නේ කාට මේක ක්‍රියාත්මක කරන්නද කියලා ඔයා දැනගන්න ඕනේ. එතකොට අර අපි ඉස්කෝලේ යන කාලේ මම පන්ති නායකයෙක් වුණාට පස්සේ ළමයි ටික හසුරුවා ගැනීම සඳහා පන්ති නායකයාට අධිකාරීත්වයක් දීලා තියෙනවා. ඊට පස්සේ ශිෂ්‍ය නායකයාට ඊට වඩා ඉහළ අධිකාරීත්වයක් තියෙනවා. ප්‍රධාන ශිෂ්‍ය නායකයාට ඊට වඩා ඉහළ අධිකාරීත්වයක් පාසල් පද්ධතිය ඇතුලේ දීලා තියෙනවා. ඊට පස්සේ ගුරුවරු ඉන්නවා. ඊට පස්සේ විෂය භාර ගුරුවරු ඉන්නවා. අංශ ප්‍රධානීන් ඉන්නවා. නියෝජ්‍ය විදුහල්පති දැන් ජනප්‍රිය පාසල් වල කීප දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ විදුහල්පති ඉන්නවා. විදුහල්පතිට උඩින් පළාත් අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඊට පස්සේ පළාත් අධ්‍යක්ෂකවරුන්ට උඩින් අර කියන අමාත්‍යාංශය අර ක්‍රියාත්මක කරන අමාත්‍යාංශ ලේකම්ලා ඉන්නවා. ඒතකොට මෙන්න මේවා මෙන්න මේ විස්තර විදිහට උඩ ගලාගෙන යනවා. ඕක තමයි ওই කතන්දරේ. හරිද? රයිට්. ඊගොඩ අපි කතා කරන්න ඕනේ මානව සම්පත් කළමනාකරණේ වැදගත්කම කියන මාතෘකාවට තමයි අපිට එන්න තියෙන්නේ. එතකොට අපි ලියාගන්න මාතෘකාව ලියාගන්නකො. මානව සම්පත් කළමනාකරණේ වැදගත්කම කියන. මානව සම්පත් කළමනාකරණේ වැදගත්කම. හරි. මානව සම්පත් කළමනාකරණේ වැදගත්කම කියන මාතෘකාව ලියලා මම ඔයාලට පෙන්වන්නම් කියලා කියපු දේවල් ටිකක් තිබ්බනේ නේද? ඒ ටිකක් මම පෙන්වන්නම්. මේ තියෙන ඔයාලට හම්බ වෙන සහතිකේ. හරිද? දැන් මම උදේව මතක් කරේ මේක තමයි ඔයාලට හම්බ වෙන සහතිකේ. හොඳට බලා ගන්න. එතකොට මේක Ministry of Sports and Youth Affairs National Youth Service Council NISCO Vocational Training Center කියලා එන්නේ. එතකොට මේකේ ඔයාගේ රිසර්ච් එක එනවා, කරපු කාලය එනවා, මේ පරණ එකක විස්තරات දාලා තියෙන්නේ. සෙන්ටර් එක එනවා. ඊට පස්සේ මෙතන ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් තමයි සයින් කරන්නේ. ඊට පස්සේ ජෙනරල් මැනේජර් අස්සම් කරනවා, ඉන්ස්ට්‍රක්ටර් අස්සම් කරනවා. හරිද? ඔන්න ඕක ඔයාලට හම්බ වෙනවා. එතකොට මේක තමයි මේකේ අවසානයේ ඔයාලට ලැබෙන දේ. ඊට පස්සේ මම ඔයාලට පෙන්වන්න යන්නේ මේකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක. මොකද්ද ඉගෙන ගත්ත විෂය කරුණු කාරණා සම්බන්ධව. දැන් බලන්නකෝ මේ වගේ තියෙන පිළිවෙල සහ මේ ලැබෙන විදිය. හරිද? මේක ෆස්ට් පේජ් එක ඔයාලට National Youth Service Council එකේ NISCO Training Center එක හරහා හම්බ වෙනවා. ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ මෙන්න මේ කරුණු කාරණා 20 අන්තර්ගත වෙනවා. ඊට අමතරව තවත් ප්‍රධාන කරුණු 20ක් අන්තර්ගත වෙලා තමයි ඔයාට මේක අතට හම්බ වෙන්නේ. හරිද? එතකොට ඔය විදියට ලස්සනට පිළිවෙලට ඔය දෙක ඔයාට හම්බ වෙනවා. ඊගාවට මම ඔයාට පෙන්වුවොත් එහෙම තවත් වැදගත් කාරණාවක් තමයි මේකේ ඇතුළත් වෙලා තියෙන කාරණා ටික. හරි? එතකොට මෙන්න මේ කියන මාතෘකා ඉදිරියේදී අපි ඉගෙන ගන්නවා මේ විදිහටම. එතකොට දැන් ඕකේ තියෙන ප්‍රධාන කාරණා විදිහට ගත්තට පස්සේ ওই ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් පටන් ගත්තට පස්සේ ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් ගැන අපි කතා කරනවා, රැකියා නිර්මාණය, ප්‍රතිනිර්මාණය, ඊට පස්සේ විශ්ලේෂණය, ඊට පස්සේ අපි ප්ලෑනින් ගැන කතා කරනවා, රික්විට්මන්ට් අපි ආකර්ෂණය ගැන කතා කරනවා, සිලෙක්ෂන් තෝරා ගැනීම කතා කරනවා, හයිරින් ඇන්ඩ් ඉන්ඩක්ෂන් බඳවා ගැනීම හා අනුස්ථාපනය, ඊට පස්සේ performance කාර්යඵල ගැන අපි කතා කරනවා, ඊට පස්සේ රැකියා විශ්ලේෂණය, job evaluation, motivation, අභිප්‍රේරණය, compensation එහෙම නැත්නම් salary කියලා අපි කියන්නේ නේද? වැටුප් කළමනාකරණය. ඊගාවට අපි training and development, ඊගාවට අපි කතා කරනවා health and safety, සෞඛ්‍ය හා ආරක්ෂාව, stress management, ආතති කළමනාකරණය, discipline management, විනය කළමනාකරණය, employee grievance management, දුක් ගැනවිල් කළමනාකරණය, ඒ වගේම employee promotion ඒ කියන්නේ රැකියා චලනයන් ගැන නේද? උසස් වීම ඉවත් කිරීම සහ මාරු කිරීම ගැන අපි කතා කරනවා. ඊට පස්සේ employee relation අපි කියන්නේ ශ්‍රමික සම්බන්ධතා. මෙන්න මේ 19ට එනකම් අපි ඉගෙන ගන්නවා පළවෙනි ලකුණු 40ක් ලබා ගත යුතුයි කියන තැනට එනකම් ඔයාලා ඉගෙන ගන්න ඕනේ ඔන්න ඔය කරුණු කාරණා ටික. ඔතනින් පස්සේ ටික තමයි අපි ෆයිනල් එක්සෑම් එකට ගැන කතා කරන්න යන්නේ. එතනදී විශේෂයෙන්ම human resource management information system තොරතුරු තාක්ෂණය අද පාවිච්චි කරන වැදගත්ම කරුණක්. මෙන්න මේ තොරතුරු තාක්ෂණය ගැන අපි කතා කරනවා. මෙන්න මේ තොරතුරු තාක්ෂණය කියන පාඩමත් එක්ක අද වෙද්දී මාත් එක්ක විශේෂයෙන්ම සම්බන්ධ වෙලා ඉන්නවා ලංකා බැංකුව තොරතුරු තාක්ෂණය පිළිබඳ ඔවුන්ගේ දැනුම බෙදා හදා ගැනීමට කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා අපේ ළමයි වෙනුවෙන් ඔවුන් මේ සම්බන්ධ වෙලා
වර්තමානයේ මූල්‍ය ශේෂ්ත්‍රයන් වල දක්නට තියෙන තොරතුරු තාක්ෂණික මෙවලන් සහ ක්‍රියාත්මක වන විදිය ගැන විශේෂ දේශනයක් මෙන්න මේක ASCII අපි කතා කරනවා. එතකොට strategic human resource management උපායක්‍රමික මානව සම්පත් කළමනාකරණය managing the human resource management challenges නේද? ඒතර වෙනස් වීම කළමනාකරණය කිරීම රැකියා තෘප්තිය ඒ වගේම ethics and human resource management කියන්නේ මානව සම්පත් කළමනාකරණයේ සදාචාරාත්මක ආචාර ධර්මයන් ගැන කතා කරනවා. human resource management and labor law in Sri Lanka කියලා මම ඔයාලට කිව්වේ නූතනයේ පවත්වන මානව සම්පත් කළමනාකරණයට අදාළ සියලු අණ පනත් ටික මම අද පොතක් පෙන්වුවේ ඔයාලට. මෙන්න මේ පොතේ තියෙන කරුණු කාරණා ඒකේ තියෙන පනත් ටික සියල්ලම අන්තර්ගත කරලා අපි ඉගෙන ගන්නවා. ඒ වගේම සංනිවේදනය ගැන අපි කතා කරනවා, නායකත්වය ගැන අපි කතා කරනවා, කළමනාකරණය ගැන අපි කතා කරනවා. ඒ වගේම Z theory එක ජපාන් මැනේජ්මන්ට් ගැන 5S concept එක ගැන ඊගාට business planning controlling method of control ඕක ගැන කතා කරනවා. ඊට පස්සේ සංවිධාන organization මෙන්න මේ සංවිධාන ගැන අපි කතා කරනවා. ඊට පස්සේ groups ගැන කණ්ඩායම් ගැන අපි කතා කරනවා. ඊට පස්සේ සංවිධාන චර්යාව සංස්කෘතිය ගැන කතා කරනවා. culture එක ගැන කතා කරනවා. ඊට පස්සේ organizational conflicts දැන් අද හවස තියෙන ලෙක්චර් එක තියෙන ඔයාලට කලින් කණ්ඩායමේ මෙන්න මේක. එතකොට සංවිධාන ගැටුම් කළමනාකරණය. හරි? ඒතොර මේක අපි ඉගෙන ගන්නවා. එතකොට ඊගාට අපිට තියෙනවා case studies සිද්ධි අධ්‍යයනය EHRM small and medium business එක කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දකින්න තියෙන කරුණු කාරණා. ඒ වගේ මෙන්න මේ කියන එක් එක් සිසුවා විසින් ඉටු කළ යුතු ඇගයීම් ක්‍රියාකාරකම් මේව මම සම්පූර්ණ වශයෙන්ම ඔයාලට කරන්න දෙන්නේ නැහැ. මේක පහසු විදියට හදලා තියෙනවා. ඔයාලට මම අවසානයේ කියනවා මෙන්න මේ 10 කරන්න ඕන විදිය 10ම නෙවෙයි මේකෙන් යම් යම් කණ්ඩායම් විදියට ඒක රාශී කරලා මම මේක කතා කරනවා. කණ්ඩායම් විදියට කරන්න ඕන ඒවා මෙන්න වෙනමම තියෙනවා. ඒ වගේම තනිව එක් එක් ශිෂ්‍යයා විසින් ඉටු කළ යුතු ක්‍රියාකාරකම් ටිකක් මේක ASCII තියෙනවා. හරිද? ඔය කරුණු කාරණා සියල්ලක්ම මේ පාඨමාලාව ඉවර වෙනකොට ඔයාලා කරලා ඉගෙන ගන්නවා. එතකොට ඒ ඇගයින් කරන්න දැනට ඔයාලා ප්‍රධාන කණ්ඩායම් දෙකක් විදිහට තමයි මම ඇතුළත් කරලා තියෙන්නේ. එකක් HRM 22යි ඇල ඉරක් 1 කියලා, අනිත් එක HRM 22යි ඇල ඉරක් 1 ඇල ඉරක් 2 කියලා කණ්ඩායම් දෙකකට බෙදලා තියෙන්නේ. තව සති දෙකකට පස්සේ ওই කණ්ඩායම් දෙකේම අය නැවත කණ්ඩායම් පහකට වෙන වෙන වශයෙන් වෙන් කරලා හඳුනා ගන්නවා. ඒක මතක තියාගන්න. එතකොට ඒ කණ්ඩායම හරහා තමයි ඔයාලට ලින්ක් එක හම්බෙන්නේ, සම්බන්ධ වෙන්න දේවල් ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. නෝට් එක දාන්නේ මේ ගෲප් එකට. ඒකෙන් තමයි ඔයාලට ගන්න ඕනේ. මේ ගෲප් දෙක අපි වෙනවම තියෙනවා. ඔයාලා දන්නවා Zoom හරහා සම්බන්ධ වෙන්න පුළුවන් 250 254ක්. එතකොට එක කණ්ඩායමක් පස්සේ ඒ ප්‍රමාණය ඉන්නවා. අද වෙද්දි ළමයි අපි 182ක් ගන්න බලාපොරොත්තු වුණා. නමුත් 182කටත් එහා ගිහිල්ලා පස්සේ ආපහු අපි සාකච්ඡා කරලා අපේ කැපැසිටි එක වැඩි කරලා ගන්න පුළුවන් උපරිමයට අපි ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වෙනකොට ළමයි 450කට එහා ලියාපදිංචි වෙලා ඉවරයි. හැබැයි තවදුරටත් ඇප්ලිකේෂන් එවලා ලියාපදිංචි ගාස්තු ගෙවා ගන්න බැරි වෙච්ච කීප දෙනෙක් ඉන්නවා. ඒ වගේම තමන්ගේ බොහෝම හිතවත් සමීපතමයෝ කීප දෙනෙක් ඉන්නවා කියලා බොහෝ අය කතා කරලා එයාලට අවස්ථාවක් දෙන්න ලියාපදිංචි වීම සඳහා කියලා. ඒ නිසා අවසානයේ තීරණය කරලා තියෙනවා මේ බ්‍රහස්පතින්දා වෙනකන් දැනට ඇප්ලිකේෂන් එවපු අයට සහ ඔයාලගේ සමීපතයෝ කවුරු හරි ඉන්නවා නම් මේක මිස් වෙච්ච අයට බ්‍රහස්පතින්දා වෙනකන් ඒ අය සඳහා මෙන්න මේ කාලේ ඉඩ දීලා තියෙනවා. හැබැයි එතනින් එහා කොහොමත් ආයේ දීර්ඝ වෙන්නේ 26 වෙනිදා ඉඳන් බඳවා ගැනීම අපි නතර කරලා තිබ්බේ. ඒ නිසා ඔයාලා අද දවසේ දැක්කා විශාල ප්‍රමාණයක් මේ වෙනකොටත් අද මේ ලෙක්චර් එකකට 300කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ වෙලා හිටියා. සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කීප දෙනෙක් හිටියා. ඒ අය තමයි මම අර කිව්වේ විශ්වවිද්‍යාලේ ප්‍රශ්න තියෙන හින්දා. එහෙනම් මේක රෙකෝඩින් එක දානවා. රෙකෝඩින් එක දාද්දි දින කීපයක් යයි. හැබැයි ප්‍රශ්නයක් නැහැ. ඒක ලින්ක් එක අපි ඔයාලට ඉදිරියේදී සම්බන්ධ වෙනකොට සම්බන්ධ වීම සඳහා අවශ්‍ය ලින්ක් එක ගෲප් එක හරහා දැනුවත් කිරීම කරන්න. ඒ වගේම පහුගිය අයගේ මම රෙකෝඩින් දානකොට මම මගේ YouTube channel එක හරහා මගේ කියලා කියන්නේ IBS campus එකේ මම හරහා ගොඩනගපු YouTube channel එක හරහා තමයි IBS campus එක හරහා තමයි දැම්මේ. ඔයාලට ඕන නම් මට ඒකෙම දාන්නත් පුළුවන්. නැත්නම් නිස්කෝ එකක්ම ඩෙවලොප් කරලා ඒක හරහා දාන්න ප්‍රශ්නයක් නැහැ. මේ දෙකේම ගියත් එකම දේ තමයි තියෙන්නේ. මොකද මේක පෞද්ගලික කියන එක ගාව ගන්න යන්න එපා. මොකද මම පෞද්ගලික තමයි. නමුත් කරනකොට සාහිත්‍ය නිකුත් කිරීම සහ සියල්ලක්ම පේපර් දෙන ඒවා, පේපර් බලන ඒවා ඔක්කොම එහෙන් තමයි කරන්නේ. එහෙනම් මේකේ එහෙම සම්බන්ධයක් නැහැ. මම උගන්වන දේවල් වලට අනුව එහෙ ජාතික මට්ටමේ පේපර් හදලා ඔයාලට හම්බ වෙන්නේ. ඒ පේපර් බලනකොට පේපර් එක යවන්නේ මට නෙවෙයි. ඒක විශේෂ ඊමේල් එකක් කරා ඔයා පේපර්
සබ්මිට් කරන්න ඕනේ හෙට ප්‍රොජෙක්ට් සබ්මිට් කරන්න ඕනේ හෙට එහෙම බලලා තමයි ලකුණු තීරණය කරලා අවසාන ප්‍රතිඵල නිකුත් කරන්නේ. ඒතර මගේ කාර්යභාරය තමයි ඔයාලට මේක පැහැදිලිව මේ විෂය කර්ම කාරණා ඉගෙනීම සහ විභාගයට හුරු කිරීම සඳහා අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කිරීම මම ඒ දේ පහුගිය කාලේ පුරාවට කරා අදටත් ඒක කරගෙන ඉන්නවා. ඒ නිසා ඔයාලට මොනවා හරි ගැටලුවක් තිබුණොත් පහුගිය දින කීපය පුරාම WhatsApp එක මම විතරම බැලුවා. ඒ WhatsApp කරා ලැබෙන තොරතුරු මේ මොනවා හරි ගැටලුවක් තිබුණොත් ඒකට යොමු කරන්න. මම අවශ්‍ය කරන විසඳුම් උපරිමම ලබා දෙන්නම්. මේක තුල රැඳිලා මේ කටයුත්ත කරගෙන යන්න. ඊට පස්සේ අහලා තිබුණු ප්‍රශ්න තමයි අර පාඨමාලා ගාස්තු ගෙවන එක. ඔයාලා මතක තියාගන්න මේ එක්සෑම් එකට සති දෙකකට කලින් මිඩ් එක්සෑම් එකට සති දෙකකට කලින් ඔයාලට ඇඩ්මිෂන් එකක් ඉෂුව කරනවා. එක්සෑම් ඇඩ්මිෂන් එකක්. මේ එක්සෑම් ඇඩ්මිෂන් එක ඉෂුව කරනකොට මේක ලබා ගැනීම සඳහා තමයි ඔයා 8500ක් ගෙවලා තියෙන්න ඕනේ. ඉතින් කාට හරි මේ රුපියල් 500 ගෙවලා මෙන්න මේ ඇඩ්මිෂන් එක ගන්න දවස වෙනකම් මාස 3මාරක්ම රුපියලක්වත් ගෙවන්න නැතුව මේ පාඨමාලාව වාසිය ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. කවුරුත් එලවන්නේ එන්න එපා කියන්නේ සල්ලි දෙන්න කියන්නේ එහෙම මොකුත් කියන්නේ නෑ. හැබැයි ඒ වෙලාවේ ඔයාලට මේක එකවර ගෙවලා ගන්න වෙනවා. ඒ නිසා මම ඔයාලට කියන්නේ මේක එකවර ගන්න ඉන්න එපා. දැන් පහුගිය කණ්ඩායම් වල ළමයි පුළුවන් හැම වෙලාවෙම රුපියල් 1000 2000 1500 දාගෙන ඇවිල්ලා අවසාන ඉතුරු වෙන රුපියල් 2000ක් නම් 2000 ගෙවලා ටක් ගාලා ඇඩ්මිෂන් එකක් ගත්තා. නැත්තම් වෙන්නේවා එකවරම මේක ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔයා තීරණය කරන්න එකවර ගෙවන්න ඉන්නවද මේක ටික ටික ගෙවගෙන යනවාද කියලා. හරි. ඉතින් මගේ තීරණය නම් මම ඔයාලට කියන්නේ මේක එක ගොඩ වෙන්න තියාගන්න නැතුව හෙට ඉඳන් හරි කමන්න තමන්න පුළුවන් නම් ඒක ගෙවාගෙන ගිහිල්ලා තියාගන්න. හැබැයි කවුරුවත් ගෙවුවේ නැහැ කියලා මෙතනින් අයින් වෙන්නේ නැහැ. එයාට සම්බන්ධ වෙන්න පුළුවන්. එයාට link එක එවනවා. දේශනවලට සම්බන්ධ වෙන්න පුළුවන්. එයාට PDF එක එවනවා. ඒ සියල්ලක්ම වෙනවා. ගැටලුවක් නැහැ. හැබැයි මෙතන මෙයා ගෙවලා මේ එක්සෑම් එක කරේ නැත්නම් ඊට පස්සේ ෆයිනල් එක්සෑම් එකේදී එයා අයින් වෙනවා. ඔටෝමැටිකලි අයින් වෙලා යනවා. මොකද මේකෙන් පාස් වෙච්ච සහ මේක කරපු අය විතරයි ෆයිනල් එක්සෑම් එකේදී වෙනම කණ්ඩායම් දින හඳුනාගෙන ඉස්සරහට යන්නේ. ඒතර මේකේ සර්ටිෆිකේට් ලබා දීම ගැන අහලා තිබුණා. මේකේ සහතිකපත් ලබා දීම ඇත්තටම කොන්වොකේෂන් එකක් තියෙනවා. කොන්වොකේෂන් කීපයක් පහුගිය කාලෙත් අපි කරා. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාලගේ කොන්වොකේෂන් තියෙනවා නම් කියන්නෙම BMIC එක මූලික කරගෙන හේතුව කොළඹට එන්න පුළුවන් හැමෝටම වටේම ඉන්න නිසා කොළඹ තමයි අපි තීරණය කරන්නේ. කොළඹ තමයි කියන්නේ. ඒ සඳහා යන වියදම් මොනවද කරන්නේ කොහොමද වෙන්නේ කියන ඔක්කොම ඔයාලට ලැබෙනවා. අර යුනිවර්සිටි එක හරහා ඔයා දාන ප්‍රෝක් එක එහෙමම ඔයාලට ප්‍රෝක් එකකුත් හම්බ වෙනවා, මෙඩල් එකකුත් හම්බ වෙනවා නේද? සියලුම දේවල් හම්බ වෙනවා. ෆොටෝ එකක් හම්බ වෙනවා, ෆොටෝ 4ක් හම්බ වෙනවා. ඒකේ පැකේජ් එකක් එහෙම පිටින්ම තියෙනවා. ඒක එහෙමම වෙනවා. ගැටලුවක් නැහැ. තමන්ගේ දෙමව්පියන් සහභාගී වෙන්න පුළුවන්. සාමාන්‍ය ඔයාලා විශ්වවිද්‍යාලයේ කොන්වොකේෂන් එකක් තියෙන යම්සේද ඒ හා සමානවම ඒක තියෙනවා. ඒ නිසා මේකත් එක්ක ඉස්සරහට කරගෙන යන්න. ඕකේ 12 වෙනි කණ්ඩායම කියලා දාලා තියෙන්නේ. දැන් සහකාර අධ්‍යක්ෂකතුමා කිව්වා ඔන්ලයින් යන දෙවෙනි බැච් එක විදිහට ඔයාලා අවුට් වෙන්න යන්නේ කියලා. ඒ ඇත්ත. නමුත් ඊට කලින් මම සම්බන්ධ වෙච්ච ප්‍රධාන පාඨමාලාවත් එක්ක ගත්තට පස්සේ 12 වෙනි කණ්ඩායමේ තමයි ඔයාලා ඉන්නේ. HRM වලින් ගත්තොත් ඒ නිසා තමයි 12 වෙනි කණ්ඩායම කියලා තියෙන්නේ. එතන 12 වෙනි කණ්ඩායම කියන එක කණ්ඩායම අංකය ඔයාලගේ තියාගන්න. දැන් ඔන්ලයින් ඉවර වෙච්ච අයගේ කලින් ඉවර වෙච්ච අයගේ සහතික බව දැන් දීලා ඉවරයි. එයාටත් කොන්වොකේෂන් එකක් තියෙනවා. නමුත් එයාගේ අර ඉන්ටර්වයුව වලට වගේ යන්න ඕන නිසා මේ වෙනකොට සහතික පෝස්ට් එකට දාලා ලබා දීලා තියෙනවා. හරි. ඔන්න ඔය කරුණු කාරණාත් එක්ක මම එහෙනම් අද දවසේ මේ පාඨමාලාව ඉවර කරන්න. ඉතින් විශේෂයෙන්ම වෛද්‍ය ශිෂ්‍යයෝ ඇතුළු කීප දෙනෙක් කතා කරපු වීඩියෝ ටිකකුත් තියෙනවා මම ගාවට ඇවිල්ලා කතා කරපු අවස්ථා. ඒවා අද වෙලාව නැති නිසා මම ඉදිරි දවසක පෙන්නන්නම්. කොහොම නමුත් මානව සම්පත් කළමනාකරණය කියලා කියන ලොකු විෂයක්. මේක බොහොම රහස්. ඒ කියන්නේ බොහොම සංගවිච්ච රහස් ගොඩක් තියෙනවා ජීවිතේ ජයග්‍රහණය කරා ගෙන යාම සඳහා. ඒ රහස් ටික හඳුනාගෙන රැකියාවක් ලබා ගැනීමට, තියෙන රැකියාවේ උසස් වීම ලබා ගැනීමට සුවිශේෂී ආයුධයක් බවට පත් කර ගැනීමට මේකේ හැකියාව තියෙනවා. එහෙනම් මේකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අද දිනේදී සම්බන්ධ වෙච්ච සියලුම දිනාට බොහොමත් ස්තුතියි. මොනවා හරි ගැටලුවක් තිබුණොත් WhatsApp එකට හරහා ඒ දැනුවත් කිරීම ටික කරන්න. ඒකට අවශ්‍ය කරන පිළිතුරු ටික ඔයාලට හම්බ වෙයි.